හරි රයිට්. එතකොට අද අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ කොහොමද කලපු කළමනාකරණය කරගන්නේ කියලා. එතකොට ඊට කලින් අපි නැත්නම් මේ විදිහදී කලපවල තියෙන තත්ත්වය ක්‍රමක්‍රමයෙන් විනාශ වීමේ තත්ත්වයක් හෝ නැත්නම් මිනිසාගේ ක්‍රියාකාරකම් වැඩි වීමේ තත්ත්වයක් කලපු සමග වැඩි වෙන නිසා තමයි අපිට කලපු කළමනාකරණය කරගන්න වෙන්නේ. මුලින්ම බලමු කලපුවක් කියන්නේ මොකක්ද කියලා. අපි ගොඩකට කලපුන් සහ මෝය එකට කතා කරන්න ගොඩකට. like estuaries and lagoons කියලා. estuary කියන්නේ ගම් මෝයක්, lagoon එක කියන්නේ කලපුවක්. right? ඒතර ඒ දෙක නිතරම අපි එකට බදලා ගොඩකට සමානයි. පොඩි පොඩි වෙනස්කම් තමයි මේ දෙක සාමාන්‍ය ගොඩක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ කලපු සහ කඩවල සාමාන්‍යයෙන් අපි කියන්නේ harsh environments. ඒ කියන්නේ ඊටමත් අපහසුතාවයක් කියන්නේ එහෙම නැත්නම් කිසි හරි රළු පරිසර පද්ධතිය. මොකද නිතරම එකට තියෙන බලපෑම් වැඩි. right? ඒ වගේ මේක දෙපැත්තෙන් එක පැත්තකින් එනවා ෆ්‍රෙෂ් පිරිසිදු ජලය අනිත් පැත්තෙන් එනවා මුහුදු ජලය. ඒ නිසා නිතරම මේකේ තියෙන ලවණතාවය ඊටමත් වැඩි වශයෙන් උත්ස් පහත් වෙන තත්ත්වයක් සමහර ලවණතාවය වැඩි වහින අධි කාලට අනිත් කාලට වැස්ස තියෙන කාලට ලවණතාවය අඩු. ඒ නිසා ලවණතාවය නැත්නම් සැලිනිටි කියන එක වේගෙන් නිතරම මේ estuaries කලපු සහ මෝය වල වෙනස් වෙනවා. ඒ වගේම අපි මේ කලපුසක් ගම් මොයි අපේ තියෙන උදමට මොහොතේ තියෙන ටයිඩ් එකට නිතරම එක්ස්පෝස් වෙනවා. අපි දෙන මොහොතේ තියෙන උදමක් හයි ටයිඩ් ඒ කියන්නේ උපරි උදමක් සහ ලෝ ටයිඩ් අඩු උදමක්. නැත්නම් වඩදියක් සහ බාදියක් තියෙනවා. ඒතකොට වඩදිය සහ බාදියට අපි දන්නවා එකට ප්‍රධාන හේතුව වෙන්නේ සඳේ බලපෑම, සඳෙන් වෙන ආකර්ෂණය සහ ඒ වගේම සූර්යයාගෙන් වෙන ආකර්ෂණය. ඒතකොට එහෙම ආකර්ෂණය වෙද්දී මොහොතේ තියෙන අපිත් ඇදෙනවා හොඳ පැත්තට. ඝන පොළවත් ඇදෙනවා. නමුත් පොළව එහෙම වෙනස් වෙනව පේන්නේ නැහැ. අපි වායුගෝලෙත් ඇද රයිට්. නමුත් අපිට මෙතෙන් අපේ වායුගෝලය ඇදෙන එකත් පේන්නේ නැහැ. පොළව ඇදෙන්නේ ඊටමත් අපිට ගණනය කරගන්න බැරි ප්‍රමාණයක් තමයි පොළව එහෙම වෙනස් වීමක් වෙන්නේ. නමුත් වතුරේ එහෙම ඒ පැත්තට ඇදීම හොඳට පේන නිසා අපිට යම් කිසි දවස් වලට හඳත් එක්ක ජල මට්ටම උස් පහත් වෙනවා. අපි කියනවා වඩදියක් කියලා. ඒ වගේම හඳ පැත්තට ගිය කාලට අපි කියනවා බාදියක් කියලා. ඒක දවසකට අපි දන්නවා වඩදිය දෙකක් එනවා, බාදිය දෙකක් එනවා. හයි ටයිඩ්ස් දෙකක් එනවා, ලෝ ටයිඩ්ස් දෙකක් එනවා. right? එතකොට හයි ටයිඩ් එකක් ඉඳලා ලෝ ටයිඩ් එකට යන සාමාන්‍යයෙන් අපි දන්නවා පැය 6කුත් විනාඩි 13ක් යනවා. right? එතකොට ලෝ ටයිඩ් එකේ ඊළඟ හයි ටයිඩ් එකට එන්න අයිත් පැය 6 විනාඩි 13ක් යනවා. ඉතින් පැය 12කුයි විනාඩි 26කින් සාමාන්‍ය නිතරම ටයිඩ් වෙනස් වෙනවා. කියන්නේ අද හයි ටයිඩ් එකක් තිබ්බනම් දවල් 12ට රෑ 12ට පැය 12යි විනාඩි 26ට අර හයිට් එක හරිද? ඊට පස්සේ ලෝ ටයිඩ් එකක් තිබ්බනම් අද දවල් 12ට අයිත් අද රෑ 12:26ට තව ලෝ ටයිඩ් එකක් එනවා. හරිද? ඒතර හයි ටයිඩ් එකක් තිබ්බනම් අද දවල් 12ට අද හවස 6ට එන්නේ ලෝ ටයිඩ් එක. හරිද? මොකද අපි දන්නවා ඕක මම හිතන්නේ කිව්වොතින් අපි හඳත් එක්ක හඳ තියෙන අපේ දකුණු අත පැත්තේ නම් ඒ පැත්තට මුහුදේ ජලය ඉස්සෙනවා. ඒක තමයි හයි ටයිඩ් එක කියන්නේ. ඊට සමානව මුහුදේ පෘථිවිය අනිත් පැත්තේ ජලය ඈතට විහිදෙනවා. ඒ කියන්නේ පෘථිවියේ තියෙන අර කේන්ද්‍ර අපසාරී බලය නිසා. ඒතර පෘථිවියේ හඳත් එක්ක දෙපැත්තේ නිතරම ටයිඩ් දෙකක් තියෙනවා. හරිද? ඒතර ටයිඩ් දෙක අතර දෙපැත්තේ තියෙන ලෝ මෙහෙම වතුර ඇදෙද්දි දෙපැත්තේ වතුර අඩු වෙනවා. ඒක ලෝ ටයිඩ් වෙනවා. මේ පැත්තට ටයිඩ් එක වැඩි වෙනවා. ඒක හයි ටයිඩ් වෙනවා. ඒතර අපේ පෘථිවිය පැය 24ක් යන රවුමක් කරකෙන්නේ. ඒතර මේ රවුම තුල හයි ටයිඩ් දෙකක් තියෙනවා. ඒ කියන්නේ හයි ටයිඩ් දෙකක් එනනම් පැය 12ක් යන්න ඕන. ලෝ ටයිඩ් දෙකක් තියෙනවා. ලෝ ටයිඩ් දෙකක් එන පැය 12ක් යන්න ඕන. එහෙනම් හයි ටයිඩ් ලෝ ටයිඩ් එක යන පැය 6ක් යනවා. හරි ඔන්න ඔයගේ තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒකෝට නිතරම මේ කලකුසා කඩලාන මේ උදමට වඩදිය බාදියට එක්ස්පෝස් වෙලා තියෙන්නේ. වගේ වෙලාවට තියෙන ජලයේ මට්ටම මුහුද ඉස්සන නිසා වැඩි වශයෙන් කරදිය එනෝ කලපුවට සහ අපි කියනවා මෝයට. right? බාදියට මුහුද ජලය පහත් යන නිසා අර තියෙන ජලය ඔක්කොම එළියට යනවා. ඒතර එළියට යද්දී කලපුවේ තියෙන ගොඩක් ෆ්‍රෙෂ් වෝටර් ගඟේ මොකද තමයි ගොඩක් ෆ්‍රෙෂ් වෝටර් පැත්තට දැන් බ්ලැකිෂ් වෙනවා. හයි ටයිඩ් එකට මේ ගොඩක් අයට අයිම සේලන් ගතිය වැඩිලා සැලිටි කියන්නේ හයි බ්ලැකිෂ් ලෙවල් එකට යනවා.
හරි ඊට අමතරව වැස්ස කාලයට ගොඩක් ෆ්‍රෙෂ් වෝටර් ෆ්ලෂ් එක වැඩි නිසා මෙහෙන් එන ප්‍රෙෂර් එක වැඩි නිසා නිතරම කලප්පුවේ තියෙන සීලයින් ගතිය කියන්නේ ලවණතාවය අඩු වෙන මොකද ගොඩක් ෆ්‍රෙෂ් වෝටර් එන නිසා හරිද එතකොට ඕක තමයි සාමාන්‍ය ඒ නිසා කලපුවේ තියෙන පරිසරය අර වැඩි ලවණතාව වෙනස් වීම නිතරම බලපාන. ඒ නිසා තියෙන සත්තු ශාක ඒකට ඔරොත්තු දෙන විදිහ තමයි හැදලා තියෙන්නේ. right? ඒතර ඒ අනුව ඒක සාමාන්‍ය කලපුවක වටේ අපි බලගෙන පොඩු දාන. අර දෙකට බලපාන. කියන්නේ අර harsh condition වලට කියන්නේ මේක වෙරළ කලාපය නිසා වැඩි සුළඟ වැඩි අපි කියනවා වාෂ්පීකරණය වැඩි ඒ වගේම සැලරිටි ගොඩක් වෙනස් නිසා නිකන් harsh හරි රළු rough condition තමයි නිතරම කඩලාන කලපු සහ ගංගෝය වල තියෙන්නේ. right ඊට අමතරව මම වටේ ඊට පස්සේ ගංගෝයේ පතුලේ බලුවොත් පතුලේ ගොඩක් වෙලාවට තියෙන්නේ මඩ සහිත හරි soft මඩ තියෙනවා නැත්නම් ගොඩක් ඇල්ගී එක්ක ඉතින් එහෙම නැත්නම් තමනත් තැන්වල තියෙන ගොඩක් වල සී ග්‍රාස් මුහුදු තුන තියෙන ගොඩක් තැන්වල දැන් උත්තලම කල්පි ගොඩක් තැන්වල මුහුදු තුන තියෙන්නේ යාපනයේ කල්පි මුහුදු තුන තියෙන්නේ right රැකව ඉතර මුහුදු තුන බලා ගන්න බෑ රැකව තියෙන වැඩිපුර තියෙන්නේ mangroves right ඔය විදිහට වෙනස් වෙනවා ඊට පස්සේ අපි දන්නවා අර දැන් ගඟෙන් එන වතුර ඊට පස්සේ මේ අර කලපු වටේට තියෙන අර මම කිව්වා ගංගාස් තියෙන කඩුලාන සහ ඒ වගේම සී ග්‍රාසස් සහ ඒ වගේම අනිකුත් ශාක ප්‍රජාව නිසා මේක හොඳ නර්සරි ග්‍රවුන්ඩ් එක කියන්නේ ප්‍රජනනය කරන්න පුළුවන් ප්‍රදේශයක් වෙනවා සත්තුන්ට විශේෂයෙන්ම මාළුන්ට ඉස්සන්ට ආන්ද වර්ග වලට ඊට පස්සේ ගොඩක් කකුළුවන්ට right ඒ වගේ ඒ කඩුලාන වල තියෙන ශාකවල උඩ ගොඩක් කුරුල්ලෝ භාවිතා කරනවා තියා අපි කියන රූස්ටිං සයිට් රූස්ටිං කියන්නේ රැට ඇවිල්ලා ඒගොල්ලෝ තමන්ගේ විවේකයේ ගත කරන රැ කාලේ ගත කරන රූස්ටිං සයිට් එකේ ඒ රූස්ට් කරන තැන විදිහට ගොඩක් තැන්වල ගොඩක් කොක්කු වර්ග කුරුල්ලෝ දැකදී කලපුව අහලා තියෙන ඉන්නව කොක්කු රැට එනවා රූස්ටිං සයිට් right ඒකම සමහර සතුන් මේක ෆොරේජින් කියන්නේ කෑම සඳහා යනවා ගොඩක් කලපු මේ කෑම ලබා ගන්න පුළුවන් සතුන්ට ආහාර හොයාගන්න පුළුවන් ප්‍රදේශ බවට පත් වෙනවා right plus කලපුවක මොකද තියෙන අපේ කියන්නේ කලපුවක ඩෙෆිනිෂන් එක මොකද කලපුවක කොහොමද අපි අර්ථ දක්වලා තියෙන්නේ ඒක ඉතා ඒක කලපුවක් කියන්නේ ගැඹුරින් අඩු water body එකක් right ගැඹුරින් අඩු ජලාශයක් ඔත් මේ ජලාශය ඉතා පටු තීරුවකින් මුහුදෙන් හෝ ඒක ආසන්න වෙරළ කලාපයෙන් මේක වෙනස් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ පටු තීරුව වෙන්න පුළුවන්, පටු තීරුව වෙන්න පුළුවන් එක්ක වැලි වැටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භූමි පටියක් වෙන්න පුළුවන්. right? එහෙම නැත්නම් ඒක නිසා තියෙන දිග අතර තියෙන දූපතක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තියෙන කොරල් පරයක් වෙන්නත් පුළුවන්. right? එහෙම නැත්නම් වෙරළත් එක තියෙන අපි කියන පෙනින්සියුලා අර්ධද්වීපයක් වෙන්නත් පුළුවන්. right? දැන් හිතන්න දැන් බැලුවොත් අපි කල්පිටිය ගත්තොත් කල්පිටිය මෙහෙම ඇඟිල්ලක් වගේ තියෙන්නේ. එතන මෙතන කල්පිටිය කලපුවක් වෙනවා. right? ගොඩක් වෙලාවට. හරි මොකද මේ පටු තීරුවක් ඒකෙන් වගේ මේක අපි කියන මේක පෙනින්සියුලා වගේ. ඒ නිසා එකෙන් වෙන් වෙලා තියෙන නිසා ඒක අපිට කල්පිටියත් ගොඩකට පටු තීරුවක් තියෙන නිසා අපිට හඳුනන්න පුළුවන් කලපුවක් කියලා. right? ඊට පස්සේ ඒ වගේම මේ තියෙන තැන අනුව මේ කලපුව අපිට ප්‍රධාන කොටස් දෙකකට හඳුන්වන්න පුළුවන්. එක තමයි වෙරළ කලාපයේ තියෙන coastal lagoons වෙරළ කලාපයේ තියෙන ඒවා. ඒ වගේම ඊට සම්බන්ධ මුහුදේ තියෙන පුළුවන් atolls නැත්නම් අතෝල පරත් එකද coral පරත් එකද තියෙන lagoons කියලා අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මම ඒක අපිට පෙන්නන්න. right? ඒ වගේම මේ අවස්ථාවේදී මේ atoll lagoon එක හැදෙද්දි මේක මුහුදෙන් මේක වෙන් වෙන්නේ වැලි පරයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කඩෝල් කොරල් පර වලින් කොරල් කැබලි වලින් හදිච්ච ග්‍රැවල් කෝස්ට් ලයින් එකකින් වෙන්න පුළුවන්. මම ඒක තා පොඩි ඔයගොල්ලන්ට ඡායාරූපත් එක්ක පෙන්නන්නම්. හරි. ඒතර ලැගුන් එකක් කියන්නේ වෙරළ කලාපයේ තියෙන ජලාශයක්. නමුත් මේ ජලාශය මුහුදෙන් වෙන්ගලා තියෙනවා පටු තීරුවකින්. right? ඒක තමයි අපි ප්‍රධාන. ඒ වගේම මේ ජලාශය තමයි කුඩා මුඛයකින් කුඩා විවරයකින් තමයි කුඩා කියන්නේ ඕපනින් එකකින් තමයි මුහුදට විවෘත වෙලා තියෙන්නේ. ඒතර මුහුදේ තියෙන ෆ්‍රෙෂ් වෝටර් එනවා. සෙරයින් කලිජ්ජේනෝ මිරිජ්ජ අපි එලියට යනවා. ඒ වගේම සමහරක් ලැබුණුස් වලට එළියෙන් සමහර ගංගා හෝ ඇල මාර්ග සම්බන්ධ වෙලා තියෙන පුළුවන්. උදාහරණයක් විදිහට අපි දන්නවා නිගම්බු ලැබුණ එකට ඇලවල් කීපයක් සම්බන්ධයි. right?
මේ තියෙන්නේ මේ ලැගුන්ස් ගත්තට පස්සේ මේක මේ ලැගුන් එකක් කලපුවක්. මේක ඉතාමත් මේ තියෙන අපි කියන මේ channel එකකින් සම්බන්ධ වෙලා තියෙන මුහුදට. නමුත් මෙතෙන්දී අපි හිතන මේ මුහුදේ මේ පැත්තකදී මුහුදේ බලපෑම වැඩි. මේ මුහුදේ බලපෑම අඩුයි. ඒතර මුහුදේ බලපෑම වැඩි නම් ලැගුන් එක පොඩක් තල්ලු වෙනවා ඇතුළට. මොකද ගොඩක් වැලි එනවා. ඒතර මේ මේ ප්‍රදේශයේ මේ වෙන්ගිරි මේ වෙන් කරන මේ බිම් තීරය ඉතාමත් පළලයි. නමුත් ගොඩකට වැලි වලින් වැලි ගල් වලින් පිරලා තියෙනවා. ගස් නැහැ එතන. මොකද රැළ මේකට ගොඩක් වදින නිසා. ඒක ඕෂන් ඩොමිනේටඩ්. ලැගුන් එක ගොඩක් ඈතට තල්ලු වෙලා තියෙනවා. මේ සාමාන්‍ය කෝස්ටල් ලැගුන් එකක්. ඒතකොට මේ කෝස්ටල් ලැගුන් එකේ විවරයන් එකේ ඕපනින් දෙකක් එස්චුවරි දෙකක් තියෙනවා. ඒතර මේකේ මේ සම්පූර්ණම මේක ඕපන් වෙලා තියෙන්නේ වැලි වැටියකින් හෝ යම්කිසි භූමි වැටියකින්. රයිට්? ඒ වගේම රිවර් වැලි එස්චුවරි. ඒතර මේක පොඩි අලක් ගඟවිල වගේ ඊට පස්සේ වැලි එකක් හදලා කියන්නේ භූමියක් හදලා තමයි අයිම කෙටි විවරයකින් මුහුදට යොමු වෙන්නේ. රයිට්? ඒතර මොකද මෙතෙන්දි දෙපැත්තම ඕල් සමානයි නිකන් මුහුදේ බලපෑම සහ ගඟේ බලපෑම ඕල්මෝස්ට් සමානයි. ඒකෝර තමයි අර මේ හැරි ලොකු ජලාශයක් හැදෙන්නේ. මේ මෙතන රිවර් ඩොමිනේට් කියන්නේ මෙහෙන් එන ෆ්‍රෙෂ් වෝටර් ෆ්ලක්ස් එක වැඩි. දැන් මෙතන තියෙන ඕෂන් ෆ්ලක්ස් එක වැඩි. මෙතන ෆ්‍රෙෂ් වෝටර් ෆ්ලක්ස් එක වැඩි. ඒකෝර මේ ගංගා හායන ඔක්කොම සෙඩිමන්ට් ඩෙල්ටා වශයෙන් මුහුදේ තැම්පත් වෙලා ඩෙල්ටා හදනවා. රයිට්? ඒකෝර ගොඩක් වෙලාවට මේ තත්ත්වයන් අපි ඉන්දියාවේ සුන්දරබාන් කියන ප්‍රදේශවල මේ තත්ත්වයන් බලා ගන්න පුළුවන්. රයිට්? ඩෙල්ටා. ඒ මේවා ඉතින් හරි මඩි සොෆ්ට් මඩ් තියෙන්නේ. ඒ වගේම ගොඩක් තැන් වලට මේවා කඩලාල වලින් වැහිලා තියෙනවා. හරිද? දැන් මේ ලැගූන්ස් අපි කියනවානේ coastal filters කියලා. වෙරළ කලාපයේ තියෙන ෆිල්ටර් එකක් මේක. මොකද මේ එන මේ ගංගා හරහා එන ඔක්කොම sediments ඒ වගේම පොළු hard waste වර්ග එහෙම නැත්නම් තියෙන chemical කොමටික මේ ලැගූන් එකෙන් ෆිල්ටර් කරලා තමයි හොඳ පිරිසිදු වතුර මුහුදට යවන්නේ. හරිද? මේක වැඩ කරන ලැගුන් එක ෆිල්ටර් එකක් විදියට. ඒ ලැගුන් එකේ ෆිල්ටර් කරන්න තියෙන උදව් කරන දේ තමයි මේ ලැගුන් එකේ තියෙන මේ මුඛය අඩුයි ඒ නිසා බ්ලොක් කරන ජලය ප්‍රමාණය ඒ නිසා මේ හැරි ජලය සෙටල් වෙනවා. ඒ රෝඩ් මඩ එක තැම්පත් වෙනවා. ඊට පස්සේ මේක වඩා තියෙන මේක පත්වේ තියෙන සී ග්‍රාස් වලින් තවත් රෝඩ් මඩ සහ ටිකක් රඳව ගන්නවා. ඊට පස්සේ මේක වටේ තියෙන කඩොලාන වලින් තියෙන ඒවායි තියෙන අර ඒක විකරණය වෙච්ච මුල් පද්ධති මගින් තව ප්‍රමාණයක් මේක තව තියෙන දේවල් පෙරනවා. ඒක ඉතා හොඳ පිරිසුදු ජලය තමයි මුහුදට යවන්නේ. ඒක තමයි ප්‍රධාන කාර්යය වෙන්නේ. නමුත් අපි මේ කරන්නේ මොකද? අපි කරන්නේ මේකේ සමහරකට තියෙන සී ග්‍රාස් ටික අයින් කරලා උතන ඉස්සු කොට දාන්න බලනවා සමහරක් වෙලාවට. දැන් කඩුලා ටික ඔක්කොම කපලා ඉවරලා කොරල් හොටෙල්ස් හදන්න බලනවා. රයිට්? ඒතර ඊට අමතරව අනිකුත් පොඩි අනවශ්‍ය විදිහට කල්වර්ට්ස් ඒ කියන්නේ එහෙම කියන්නේ බෝක්කු වගේ හතර සමහරක් කාලේ මේ තියෙන ස්වාභාවික ජල වාහනේ අපි නවත්තනවා. ඒතර මොකද්ද වෙන්නේ? අර කලින් තියෙන ෆිල්ටර් කරන අර ෆන්ක්ෂන් එක සම්පූර්ණ නැති වෙනවා. එතකොට මේකේ තියෙන sediments කෙලින් වෙන්නේ මුහුදට. ඒතර අපි දෙන මේ ප්‍රදේශයේ වෙරළ කලාපේ කොට කර තියෙන කොරල් පාර. ඒතර කොරල් පාර වලට ඉතින් වැඩි ආතතියක් නේද ස්ට්‍රෙස් කන්ඩිෂන් එකක් එනවා. මොකද වැඩි වශයෙන්ම මේ අර ෆිල්ටරින් ෆන්ක්ෂන් එක මේ ලැගූන්ස් වල නැති වුන නිසා. ඒතර ගොඩක් වෙලාවට ඔක තමයි ගොඩක් කරලා මේ ලැගූන්ස් වල වෙන්නේ වර්තමානයේ තියෙන සංචාර කර්මාන්තය නිසා සහ සමහරක් දීවර කර්මාන්තය නිසා ඉස්සු කොටු වගේ ඉස්සු කර්මාන්තය වගේ නිසා සංචාර කර්මාන්තදී ගෙවල් හොටෙල්ස් හදනවා ඒ වගේ ප්‍රශ්න නිසා රයිට් ඒ වගේම දර සහ අනිකුත් දේවල් සඳහා කඩුලාල කැපීම නිසා මේ ෆිල්ටරින් ෆන්ක්ෂන් එක නැතිවීම හරහා අර මාළුන්ට මෝ වෙන්න තියෙන තැන් ඒ වගේම තවත් මාළු ඇති වෙන තැන් ඇති වෙන වගේම ගඟ අර තියෙන අර වැඩිපුර sediments වෙරළ කලාපයට ඇවිල්ලා සම්පූර්ණ වෙරළ කලාපේ තියෙන කොරල් පාර මියදීමත් මේ නිසා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලැගූන් එකක් වෙරළ කලාපයට සමානව ගමන් කරනවා. ඒ වගේම ඒ ලැගූන් එකේ සමාන ලැගූන් එකේ ලක්ෂණයක් තමයි මේක ඒකේ දිගට වඩා පළල වැඩි. ලැගූන් එක. එහෙම වෙලා ලැගූන් පළල වෙලා තමයි එතකොට දිගට වඩා පළල වැඩි ලැගූන් එක. ඒ වගේම shallow water bodies ගැඹුරු අඩුයි. right? සරකට ලැගුන් එකක් වගේ ගඟයි මුහුදයි කනෙක්ට් සම්බන්ධ කරනවා ෆිල්ටරයක් කරා මේ ෆිල්ටර් තමයි ලැගුන් එක right
සමහරක් වෙලාවට ලැගුන්ස් වල larger rivers එන අවස්ථා තියෙනවා. නම් සමහරක් වෙලාවට එහෙම rivers එන්නේ නැති අවස්ථාවල බලා ගන්න පුළුවන්. right? ඒතර මේ ලැගුන්ස් ගොඩක් වෙලාවට shallow කියන්නේ ගැඹුරු අඩු නිසා මේක හරි susceptible. ඒ කියන්නේ මේක හරි හැම දෙයකටම නිරාවරණය වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඉක්මනට ජලය වාෂ්ප වෙනවා. ජලය වාෂ්ප වුණා කියන්නේ ජල මට්ටම අඩු වෙනවා. උෂ්ණත්වය වේගකින් වැඩි වෙනවා. සමහරකට ගොඩක් දකිනවා. සමහරක් ලැගුන්ස් වල වතුර කකුල පිච්චෙන ගානට වතුර ඔගොල්ලෝ ලැගුන්ස් වල බැස්සනම් තේරෙනවා. කකුල පිච්චෙන ගානට වතුර වෙනවා. right? ඒ වගේම වැස්ස ගමන් ටක් ගාලා ජල මට්ටම ඉහළ යනවා. right? ඒ වගේම ඉවපොරේෂන් එක වාෂ්පීකරණ ඉතාමත් වැඩි. වැඩි වේගින් හුලං හමනවා. හරිද? එතකොට මේ වැඩ කරන එකත් ලේසි නෑ සමහර ලැගුන්ස් වල. right? එතකොට මේ වාෂ්පීකරණය වැඩි නිසා තමයි සමහර ලැගුන්ස් අපි යූස් කරන්නේ අපි කියන්නේ salt නැත්නම් ලුණු ලේවායන් වශයෙන්. හම්බන්තොට පුත්තලමේ කංකසන්තුරේ පැන්සල් ලුණු ලේවායන් වලට තමයි මේ ලැගුන් කන්වර්ට් කරලා දෙන ලුණු ලේවායන් වලට. ඒක වාෂ්පීකරණය වැඩි නිසා. precipitation කියන්නේ වැස්සව ගමන් අයිටක් ගලක අර්ථියට දීලා සැලින් ටික තිය වෙනස් වෙන රටක් ගන්න. right? ඒක පුත්තලම් ලැගුන් එකේ වැස්ස කාලට සැලින් ටික තිය අඩු වෙනවා. නමුත් පායලා පටන් ගත්ත ගමන් පුත්තලම් පහළ ඉඳලා අර පළවෙනි පැත්තේ ඉඳලා රටක් ගාලා වෙන වේගෙන් මේ පැත්තේ තියෙන මේ ලැගුන් ටික වෙලෙට පටන් ගන්නවා. වෙලෙනවා කියන්නේ සැලිනිටි වැඩි වෙනවා හයිපර් සේලයින් තත්ත්වයට. ලුණු මිදෙන ගානට මේ පැත්තේ වැඩි වෙනවා. ඊට පස්සේ මේ ඒක වේලි උඩට යනවා. right? අනිත් පැත්තෙන් salt කොට එනවා. ඔන්න වගේ තත්ත්වයක්. ඒතර හරි harsh. හරි අපි කියනවා අමාරු condition එකක් මේකේ තියෙන්නේ. right? the salt content එක මේකේ තියෙන ලවණතාවය නිතරම වෙනස් වෙනවා. right? ඒක වෙනස් වෙනවා මුහුදු වතුර එද්දිත් ඒ වගේම අනිත් පැත්තෙන් fresh water එද්දිත් මේක වෙනස් වෙනවා අපි එක සරලව කතා කරගත්තා. right? කොට මේ තියෙන අපි දන්න ලැගුන් සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක coastal lagoons වෙරළ කලාපයේ තියෙන ලැගුන්, අනික මුහුදේ තියෙන lagoons අපි කියනවා oceanic or atolls අතොල පරත් එක්ක තියෙන lagoons. right? so coastal lagoons කියන නමින්ම පේනවා මේක තියෙන්නේ in the coast වෙරළ කලාපයේ තමයි මේක තියෙන්නේ. ඒතර ඔක්කොම අපේ තියෙන මේ lagoons ටික coastal lagoons. right? ඒතර මේවා මුහුදෙන් වෙන් වෙන්නේ මේ සමහරකට coral reef එකකින් වෙන්න පුළුවන්. එහෙනම් දැන් බැරිය දූපතක් වෙන්න පුළුවන්. අර දැන් අපින දූපතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැලි සෑන්ඩ් බාරයක් වෙන්න පුළුවන්. සෑන්ඩ් ස්පිට් කියන්නේ මුහුදට තියෙන ඇඟිල්ලක් වගේ නෙළුමක් වෙන්න පුළුවන් ස්පිට් එක. ස්පිට්. right? shingles කියන පොඩි පබල වැලි සහිත වෙරළක් වෙන්න පුළුවන්. ගල් වෙන්නත් පුළුවන්. ඒ වෙයි තමයි මේක වෙන්නේ. right? ඒ වගේම සමහරක් වෙලාවට මේ වෙරළ කලාපයේ තියෙන මේ කලපු සමහරකට අර මුහුදෙන් එන බලපෑම වැඩි නිසා වැලි එකතු වීම හරහා සම්පූර්ණයෙන්ම ගොඩක් කාලයකට වැහිලි තියන්නත් පුළුවන්. right? ඒතර වැහිලි ලැගුනේ කට වැහිලා තියෙනවා. ඒතර සමහරක් වෙලාවට ෆ්‍රෙෂ් වෝටර් ආවට පස්සේ ඔටෝමැටිකලිත් මේක ඇරෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට කරන්නේ ෆ්‍රෙෂ් වෝටර් මෙහින් වැස්සෙන කාලට උඩ ගංගා වතුර තත්ත්වයක් වෙනවා කියලා මේවා අපි ඕපන් කරනවා. right? ඒතර උතන නැති ඉෂුස්. හරිද? ඒතර අපි ඇඟිලි ගහනවා මේ ස්වාභාවික තියෙන චක්‍රයට. හරිද? එතකොට මෙතන අපි කරන්නේ ගොඩක් අර ඇත්තට වෙන දේ තමයි ඊළඟ අපිට පායස් ස්වභාවයෙන් ටක් ගාලා ගිහිල්ලා බෑකෝස් 4 5 දෙනා ටක් ගාලා තියෙන වැල් ටික අයින් කරනවා. වැල් ටික අයින් කළා මේ වැල් ටික වෙරළ කලාපේම තියන්නේ නැහැ. ඒව පන්සල් වලටයි තියෙන තැන් වලට නිකන් බෝධිසත්වයන් වෙලා යවල දාන ඊට පස්සේ සල්ලි වලට මුදල් වලට මේක වෙනවා. ඔතන වැඩි විශාල පරිසර හානියක් වෙනවා. මොකද වෙරළ කලාපයේ තියෙන වැලි ටික වෙරළ කලාපයේ තිබිය යුතුයි. අපි දන්නවා වෙරළ කලාපයට එන මේ වැලි තියෙන්නේ වෙරළ කලාපයේ තියෙන වැලි එන්නේ ගංගාවලින්. එතකොට වෙරළ කලාපයේ පෝෂණය වෙන්නේ ගංගාවල තියෙන වැලි වලින්. හරිද? එතකොට අපි අනිත් පැත්තෙන් කරන්නේ එක පැත්තකින් කරන්නේ ගංගාවල තියෙන වැලි හාර ගන්නවා. ඒතර ගංගෙන් වැලි මුහුදට එන්නේ නැහැ. වෙරළ පෝෂණය වෙන්නේ නැහැ වැලි වලින්. ඒතර ඊට අමතරව අපි කියන්නේ වෙරළ තියෙන වැලිත් ඔය මෝය කට කපනවායි කියලායි අර උත්සවයට මේ උත්සවයට කියලා වැලි අයින් කරනවා. ඒතර වෙරළට අලුතින් වැලි එන්නේ නැහැ. වැලි එන්නේ නැහැ කියන්නේ අර ඇලත් එක්කෙන අධික ශක්තිය එන්න මොකද වෙන්නේ? අර වැලි තමයි මාර බැරි එකක්. වැලි වලින් තමයි සම්පූර්ණ ඉරෝෂන් එක වළක්වගෙන ඉන්නේ. right? ඒතකොට වැලි නැති කියන කෙලින්ම එන්න ඉරෝෂන් එක වැඩි කරනවා. අනිවාර්යෙන් වෙරළ කලාපයේ තියෙන මේව කැපීම හරහා මේ කලප මොය කපද්දි වැලි අයින් කරන එක අනිවාර්යෙන්ම ඒ ප්‍රදේශයේ තව තවත් ඉරෝෂන් එක වැඩි කරන්න හේතුවක් වෙනවා. හරිද?
ඔය තමයි coastal lagoons. එතකොට අනික තමයි oceanic අර මම atolls එකක තියෙන lagoon. ඒවා මම මේක තව පොඩ්ඩක් එතනට එන්න. මේ lagoons වල තියෙන සැකස් වල ප්‍රධාන වර්ග තුනක්. අපින choked lagoons, restricted lagoons. restrict කරලා තියෙනවා choke කියන්නේ හිර කරලා තියෙනවා. restrict එකේ යම් කිසි විදිහට ගමනාගමන ජලය ගමනාගමන තියෙනවා. restrict කරලා තියෙන්නේ. leaky lagoons කියන්නේ නිතරම එහා මෙහා යනවා. right? මේ තියෙන එකේ අවස්ථා තුනක්. මේ ගොඩබිම මේ මුහුද මේ choke lagoon එක. මේක කියන estuary එක ඉතාමත් පටුයි. right? ඉතාමත් අඩු ගමනාගමන නැත්නම් මෙතන estuary එක මේ choke එක. restricted lagoon එක මෙතන මේ lagoon එක බලන්න දිගට වඩා පළල වැඩි. මේ තියෙන මුහුද. right? ඒතර මේ වැලි පරයක් හෝ මේ දූපතක් වගේ මේ lagoon එක සම්පූර්ණ වෙන් වෙලා තියෙනවා. right? ඒතකොට මේක මේ නමුත් තියෙනවා restrict කරලා තියෙන මේවයි. leaky එකේ මේ ගොඩක් තියෙන open වෙන තැන්. සමහරවිට මෙහෙන් රැළේ මේක හරහා මේක ඇතුළට ගන්නත් පුළුවන්. leaky lagoon එක. right? ඒකෙත් දිග වැඩි. පළල වැඩි දිගට වඩා. choked, restricted and leaky. නම් මම ආයිත් back කරලා. choke කියන්නේ a narrower canal එකක් තියෙනවා and located where there is a high සමාවෙන්න. ඔව්. මම කතා කරලා සර්වර් ප්‍රසන්ටේෂන් එකේ මේ ස්ලයිඩ්ස් මූව් වෙන්නේ නැහැ. ස්ලයිඩ්ස් මූව් වෙන්නේ නැහැ සර් මේ වීඩියෝ එකේ. එහෙමද? අයියෝ. ඔව්. sorry කියන්න එපා. මම හිතුවේ මූව් වෙනවා කියලා. right මම slides එතකොට මේ තමයි අර මම කිව්වා sorry මේ ocean dominated මේ river dominated අර මම කිව්වා ocean dominated කොට ocean එකෙන් එන pressure එක වැඩි. ඒතකොට lagoon එක ගොඩක් ඈතට තල්ලු වෙනවා. ඒතර මේ වෙරළ කලාපයේ තියෙන වැලි ප්‍රමාණය වැඩි මෙතන. හරිද? මේ ගොඩක් ලොකු වැලි තලාවක් තියෙනවා. හරිද? ocean dominated. මේ මෙතන කොට river dominated. ඒතර ගඟෙන් එන pressure එක වැඩි. ගඟේ ඒ නිසා ගොඩක් ඒකට delta හදනවා. හරිද? ඩෙල්ටා හදනවා. like මේ තියෙන මේ ඩෙල්ටා වල රොන් මඩ ගොඩක් එක්ක මේ තියෙන ගොඩක් කඩොලාන වගේ මෙතන හැදෙනවා. හරිද? ඕක තමයි ඊට පස්සේ මම ආවා මෙතෙන්ට ලැබුණ එකෙන් මොකද දීලා right shoreline එකකට ඊට පස්සේ මම ocean coastal lagoons and oceanic lagoon approach කරන කිව්වා. choke lagoons, restricted lagoons. ඔය තුන ක්‍රියේට් වෙන්නේ මෙතන මේ තියෙන්නේ right. දැන් පේනෝනේ. thank you. මේ choke lagoon. ඒතර මේක choke කියන්නේ අපි හිර කළා තියෙන. right? ඒතර මේක ඉතා පටු channel එකක් උඩ තමයි මේ lagoon එක තියෙන්නේ. right? එතකොට මේකට ඇල 12ම ඇල බල වගේ එන්න පුළුවන්. නමුත් choke එකේ මේ මුහුදත් ඊට සම්බන්ධතාවය ගොඩක් අඩුයි. restricted එකේ සම්බන්ධතාවය තියෙනවා restrict. යම් කිසි මට්ටමකට පාලනය වෙලා තියෙනවා. මොකද මෙතන තියෙන දූපතක් වෙන්න පුළුවන් මේක. එහෙම නැත්නම් මේ තියෙන sand spit එකක් නැත්නම් sand bar එකක් වෙන්නත් පුළුවන්. ඒතර මේකේ මුඛය කියන estuary දෙකක් වගේ තියෙන්නත් පුළුවන්. leaky lagoon එක බලාගන්න පුළුවන්. මේකෙත් ගොඩක් openings තියෙනවා. දැන් මේ තැන් වල බලන්න මේ තියෙන වැලි පරයක් නේ ගොඩක් මේ තැන් වල වැලි පර තමයි තියෙන්නේ පොඩි දූපත් කැඩිත් එක්ක. ඒතර මෙතෙන්දි මෙහි මුහුදෙන් රැළ පාර කැවීම මේ හරහා උඩ හරහා lagoon එකට එන්න පුළුවන්. ඔක leaky lagoon එකක්. right? choke lagoon එක කියන්නේ ඒකේ තියෙන narrower channel එකක් තියෙනවා. හරිද? ඒක තමයි සම්බන්ධ වෙන්නේ. right? ඒතර මේ choke lagoons ගොඩක් කරලා තියෙන ගොඩක් high energy තියෙන තැන්වල. ඒ කියන්නේ මුහුද රැළ වැඩි. මුහුද හරි energetic. ගොඩක් ඒතර මොකද මුහුදෙන් එන pressure එක වැඩි නිසා අර lagoon එක කට වැහිලා ගොඩක් කරට ඒ area එකේ මේ වැලි ගොඩ කරලා තියෙනවා. right? ඒතර මේකේ narrow inlet එකක් තියෙනවා. හරිද? මේ narrow inlet එක නිසා ඒක ඇතුළේ මේ මුහුදේ තියෙන උදබේ වෙනස ඇතුළට එච්චර බලපාන්නේ නැහැ. right? මොකද හරි restrict කරලා තියෙන්නේ. වතුර ගමනකම ඉතාමත් අඩුයි. right? ඒතර mix වෙන එකත් ටිකක් අඩුයි. right? ගොඩක් restrict drop කරලා තියෙන සමහර කෙනෙක් restrict කරලා. මේ තැන් වල ගොඩක් කරාට මේ choke lagoon එකේ එතන ගොඩකට වැහිලා තියෙන අවස්ථා බලා ගන්නත් පුළුවන්. right? then restricted lagoons. from restricted lagoon එකේ multiple canals තියෙනවා out to the sea. right? so මේ lagoons වල surface currents due to wind. ඒතර මේකේ අර
ගොඩක් තැන් වලින් ඕපනින් නිසා මේකේ සාමාන්‍ය මුහුදත් එක්ක සාමාන්‍ය සර්ෆස් කරන්ට්ස් බලා ගන්න පුළුවන් පොඩි ලොකුවට නෑ සර්ෆස් කරන්ට්ස් වල සාමාන්‍ය කරන්ට් වගේ බලා ගන්න ප්‍රමාණය බලා ගන්න පුළුවන්. අයිට වඩා මේකේ මික්සිං වෙන එක වැඩි. රයිට්? ඒතර ඒ නිසා තමයි මේක වෙනස් වෙන්නේ චෝක් ලගුන් එකේ. ලීකි ලගුන් එකේ ඒකේ අර channel එක හරි පළල්. නමුත් ඒ පළල් channel එක අතරමැද ගොඩක් තියෙනවා වැලි පර වගේ. රයිට්? ඒ වගේම ඇතුළට වතුර එනවා ගොඩක් නිතරම. මික්සිං ටිකක් වැඩි. රයිට්? ඒක තමයි ප්‍රධාන තියෙන ලැගුන් වර්ග තුන. රයිට්? ඊට පස්සේ මම කිව්වේ ඒත් එක්කම තියෙන එස්චුවරි. එස්චුවරි කියන්නේ අපි දන්නවා ගම් මෝය. රයිට්? ගම් මෝය කියන්නේ ගඟක් මොකද වැටෙන එතනට අපි කියන එස්චුවරියක් කියලා. ඒක සමහරකට පළල එස්චුවරි තියෙන සමහරකට පාටු එස්චුවරි තියෙනත් පුළුවන්. රයිට්? ගම් මෝයක් තියෙන පුළුවන්. ඒතර අරක ලැගුන් එකට වඩා මේකේ තියෙන වෝටර් ෆ්ලෝ එක වැඩි ටිකක්. ගම් මෝය. රයිට්? එතකොට හයි ටයිඩ් වලදී හයි ටයිඩ් එකේ දිසා ගොඩක් ගුලංකාංශ මුහුදු වතුර ගඟ මොයට එනවා. එතකොට මෙතන තියෙන සැලිනිටි ගතිය ටික වැඩි වෙනවා. රයිට්? ඒ වගේම වැස්ස කාලේට ෆ්‍රෙෂ් වෝටර් එක නිසා මෙතන සැලිනිටි ගතිය ටිකක් අඩු වෙනවා. රයිට්? නමුත් මේක ටික ඕපන් අර ලැගුන් එකට රයිට් පළල වෝටර් බොඩි එක මේක කෙලීම ඩ්‍රික් ගාලා ගංගාව එස්චුවරි එක මුහුද. දැන් අරක වෙන්නේ ගඟ තිබ්බහා නැත ලාජ එස්චුවරි එක ලැගුන් එකක් ලැගුන් එකෙන් පොඩි විදිහට මුහුද සම්බන්ධ වෙනවා. ඒක ප්‍රධාන වෙනස් දෙකයි. රයිට්? සෝ සමහරකට එස්චුවරි සමහර කාලට වැහෙන්න පුළුවන්. කාලෙන් කාලට. රයිට්? දැන් මෙතන මාතර නිල්ලලා එස්චුවරි එක ගොඩකට භාගයක්ම වැහිලා තියෙනවා. අනිත් පොඩ්ඩේ ඕපන් තියෙනවා. වැස්ස කාලට ඔක්කොම හොදගෙන යනවා. අයිත් වැස්ස අඩුට ගමන් අයිතර සෑන්ඩ් ස්පිට් එකක් හැදිලා එස්චුවරි එකේ භාගයක් විතර වැහෙනවා. රයිට්? ඔතත් ඔයගොල්ලෝ තම තමන්ගේ ප්‍රදේශවල බලා ගන්න පුළුවන් එස්චුවරි එක බලවට පස්සේ. නමුත් සම්පූර්ණයෙන් වැහිලා නැහැ ගොඩක් තැන්වලදී එස්චුවරි එකේ මවුත් එක. විතරම ගඟෙන් වතුර ගලාගෙන යන නිසා. නමුත් අර මේ වැවුන කාලේට වැහිලා භාගයක් වෙන අනිත් පැත්ත පොඩි ඕපන් channel එකක් තිබිද්දි මේ channel එක ඉතාමත් ගැඹුරුයි. ඕෂන් එතන කරන්ට්ස් හොඳටම තියෙනවා. මොහොතේ කරන්ට් එක එන එක සහ අතුරට යන එක පිළිට යන එක හොඳට තියෙන නිසා ඒ තැන් වල එච්චර අපි ඒ අයින් ධාර වලට යන එක එච්චර පීනන්න බැරි නම් ටිකක් අනතුරුදායක වෙන්න පුළුවන්. මොකද ඒ තියෙන සෑන්ඩ් පිට් එක ගිල එකසේම ඩ්‍රොප් එකක්. මේ අයිනේ අපි ගියොතින් සිරිස් ගාලා අපි ඉස්සලා යන්න පුළුවන් වතුරට. එතන ගියොතින් මරණය පව ඇති වෙන්න අවස්ථා තියෙනවා ස්පෙෂලි මේ එස්චුවරිස් වල. රයිට්? එතකොට එතන මේ එස්චුවරිය කියන්නේ මෙතන තියෙන ජල කියන්නේ ට්‍රාන්සිෂන් කියන්නේ අතරමැදි වෙන කියන්නේ brackish water the saline water brackish water fresh water ඔන්න ට්‍රාන්සිෂන් වෙනස් වීම තමයි මේ එස්චුවරිය තුලදී වෙන්නේ. ඒ වෙනස් වෙන ප්‍රදේශය තමයි අපිට එස්චුවරිය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හරි? එස්චුවරිය එකේ ප්‍රධාන සෝන්ස් තුනක් තියෙනවා. එකක් තමයි මුහුදු පැත්ත සෝන් එක. මුහුදු පැත්ත සෝන් එකේ අපි දන්නවා නිතරම මුහුදු වතුර ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ සැලිනිටි සාමාන්‍යයෙන් වැඩි. ඉන් බිට් එක එතන අතර මැදි කලාපේ මික්ස්චර් එකක් තියෙන. සැලිනිටි නිතර මික්ස් වෙනවා. බ්‍රැකිෂ් වෙනවා. ඉහළ පැත්තේ ගොඩක් වෙලාවට සැලිනිටි අඩුයි. ගොඩක් කරලා ෆ්‍රෙෂ් වෝටර් වලට බර තියෙනවා. අපි ඔකන first second third zone කියලා කියන්නේ. So the first zone කියන්නේ we have the fresh water of the river and the salt water at the sea meet. In this zone there's more fresh water than the first zone කියන්නේ උඩින්ම තියෙන්නේ. අර දෙක ඉස්සර හම්බෙන්නේ ඔතන තමයි. ඒතකොට මෙතනදී ගොඩක් fresh water වඩා salt more fresh water than salt water. second එක තියෙන්නේ මැද මුහුද ටික සමාන ආසන්නව තියෙන. මෙතෙන්දී ගොඩකට equal fresh and salt water සමානව තියෙන. third එක තියෙන්නේ water මුහුදට වතුර ගිහලා වැටෙන තැන. එතන තියෙන්නේ මුහුදු වතුර ප්‍රමාණය වැඩි, salinity වැඩි, fresh water අඩු නිසා ගොඩක් මෙතන mixing වැඩි මේ පැත්තේ. ඒක තමයි ඔය තියෙන zones තුන. right? එතකොට නමුත් අපි දන්නවා estuary ගොඩක් වෙලාවට අර lagoon එක තරම් salinity වැඩි වෙන්නේ නැහැ. lagoon එක restricted නේ. ඒතකොට එතන salinity වැඩි වෙලා hyper saline දක්වා යන්න පුළුවන්. නමුත් estuary ගොඩක් වෙලාවට වෙන උපරිම යන්නේ 35 සමහරකට 38 වගේ යන්නත් පුළුවන් salinity එක. right? නමුත් fresh estuary lagoon එක
මේක 40 50 එම ගොඩක් අර ලුණු මිදෙන ගානටම ලැගූන් එක සැලිනිටි වැඩි වෙන්න පුළුවන්. right? දිසඳ මේක තියෙන්නේ ප්‍රධාන මේ දෙකේ වෙනස. ලැගූන් එකයි එස්චුවරි එකයි වෙනස ඊට දල වශයෙන්ම කියන්නේ. විශේෂයෙන් ඩෙප්ත් එක ගත්තොත් ඊට වැඩි වෙනසක් බලා ගන්න පුළුවන් මේ දෙකේ. මොකද ලැගූන් එක අපි කිව්ව shallow, right? විශේෂයෙන්ම coastal lagoons වල මේක shallow. නමුත් estuary එක ගැඹුර ඉතාමත් වැඩි. මේක මීටර 3-4ක් වෙනම සමහරකට මේ සාමාන්‍යයෙන් අපි estuary එක කියන්නේ අඩි 65ක් අඩි 60ක් කියන්නේ මීටර 20කට ගැඹුරු estuaries තියෙනවා. right? ඒ වගේ තැන් වල right? lagoon එක සාමාන්‍යයෙන් depth එක අඩුයි. lagoon එක සාමාන්‍යයෙන් depth එක few feet අඩි 4-5 වගේ වෙන්න පුළුවන් right. නමුත් මේ shallow මේ ඒ වගේම lagoon එකේ තියෙන මේ shallowness කියන මේ ගැඹුරු අඩු බව නිසා අපි ඉස්සෙල්ලා මේක ඉතාමත් නිරාවරණය වෙනවා සුළං බලපෑමට ඒ කියන්නේ වාෂ්පික evaporation and evaporation. ඒ නිසා salinity ඉතාමත් වේගෙන් වෙනස් වෙනවා. ඒ වගේම උෂ්ණත්වයත් ජලයේ ඉතා වේගෙන් උස් පහක් වෙනවා lagoon එක estuary එකට වඩා. right? ඒ වගේ ඒක නිසා high saline temperature right? ඒ වගේම tidal exchange එක කියන්නේ උදම වෙනස් වීමත් right? මේ දෙකටම බලපානවා. නමුත් මේක වැඩිපුර බලපාන්නේ estuary එකට. right? So tidal exchange in lagoon of fresh water which affects the salinity. lagoon එක tidal වෙනස අනුව සහ fresh water වෙනස අනුව මේකේ salinity ගතිය ගොඩක් වෙනස් වෙනවා. ඒ අනුව lagoon එක ගොඩක් වතුර තියෙන්න පුළුවන් fresh water සමහරක් කාලේ තියෙන්න පුළුවන් සමහරක් කාලේ brackish තියෙන්න පුළුවන් සමහරක් කාලේ ඊටමත් hyper saline වැඩි saline තියෙන වතුර තියෙන්න පුළුවන් lagoon එක. නමුත් ගොඩක් වෙලාවට estuary එක මේ mixture එක හැමතිස්සෙම බලා ගන්න පුළුවන් වෙනවා. මොකද lagoon එක restrict වෙලා තියෙන නිසා තමයි අර තත්ත්වය එන්න පුළුවන්. right? ඒ වගේම ඊළඟ වෙනස තමයි මේ දෙකේ තියෙන flow dynamic එක. right? මොකද estuary එකක් අපි දන්නවා නිතරම මේ පැත්තෙන් ජල ගංගා ජලය මේ පැත්තෙන් එන මුහුද් ජලය. ඒ නිසා නිතරම මේකේ හරි ඇත්තම නෑ වගේ තමයි currents stagnating water. නිසා අර උඩ නිකන් foam වගේ හැදෙන කෙනෙකුට පෙන වගේ හැදිලා filament සල්ගේ එක සමහරකට කාලේ ලැබුණු පෙරලා තියෙනකොට බලා ගන්න පුළුවන්. right? ඒ වගේම සමහර කාලට මේ අර පැත්තෙන් වැහිලා restrict කරනවා මෙහි fresh water ඇවිල්ලා මේකේ fresh water ගතිය වැඩි වෙලා ඉන්නේ. උම්මලල කලපු පැත්තේ ඕක වෙන්නේ. එතකොට බූන්දල පැත්තේ ඕක වෙනවා. fresh water ගතිය වැඩි වෙන්න මොකද වෙන්නේ? මේකේ තියෙන සිලන් ගතිය අඩුවීම හරහා මේකේ ටිකි පාන් වගේ මේක අර රීඩ්ස් තියෙන පන් වර්ග හැදිලා මේක ක්‍රමක්‍රමයෙන් fresh water ඕලු මල් හැදෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. right? ඒ උදාහරණයක් විදිහට දැන් අපි දන්නවා කොග්ගල කලපුව. දැන් කොග්ගල කලපුවේ ඔයගොල්ලෝ දන්නවා අර රේල් පාරත් එක තියෙන ප්‍රදේශය එතන මම කතා කරා ආදි කාලේ මිනිසුත් එක්ක ඒගොල්ලෝ කියන්නේ එතන ඒ සමය කාලේ මීටර 8-9 ගැඹුරු තැන් වල සමහර තැන් වල right මොකද අර එන වේගයෙන් වතුර පාරක් තියෙන නිසා දැන් වතුර නැහැ දැන් සමහර තැන් වල කලපුවේ දැන් ගොඩක් තැන් වල ඇතුලේ සමහර තැන් වල දැන් ගොඩක් ඕලු වල හැදීගෙන එනවා ඒ කියන්නේ කලපුව දැන් කන්වර්ට් වෙවි එන්නේ ඕක බුන්දරත් වෙනවා right ඒකට estuaries there are unique pattern of flow water that ඒතකොට estuary එක නිතරම ඒ වගේ වෙලාවක් නෑ මොකද එතන හරි dynamic fresh estuary එක right තොර estuary කියන අනිත් දේ තමයි අපි දන්නවා මෙහින් මුහුද පැත්තෙන් එනකොට මුහුදු වතුර ඒක ජලය සහ ලුණු ඒතර ඝනත්වය වැඩි. මේ පැත්තෙන් එන්නේ fresh water ඝනත්වය අඩුයි. ඒතර නිතර මේ දෙක එකට හමු එකම fresh water උඩින් ගමන් කරනවා මුහුදු වතුර යට යනවා. right?
ඔගොල්ලෝ ඩයිව් කරනවා නම් එහෙම මොහොතට කීප දිනක එන්නම් මේ දෙක හොඳට බලා ගන්න පුළුවන්. දැන් ටික මම දැන් උදාහරණ පොල් හෙන ළඟින් තියෙන්නේ නිලලා ගඟ. දැන් ඉහට මොහොතට පැන්න ගමන්ම වතුර නිකන් කිරි පාට වතුර. මොකද ඒ උඩ තියෙන්නේ ෆ්‍රෙෂ් වෝටර් ලේයර් එක. හරිද? නමුත් අපි කීමිතික යනකොට මීටර එකහමාරක් යනකොට හිටිකව එක සැරේ ටිකිස් කාලා එනවා නිකන් වීදුරුවක් වගේ ලස්සන ටැංකියක් වගේ වතුර එක තියෙන උඩ බෙල්ලේ උඩ තියෙන අයිතර බ්ලැකිෂ් වෝටර් කහ පාට වතුර යට තියෙන මේ මොකද? ඒතර අර මුහුදු වතුර යනවා ගණත්‍ය වැඩි වතුර ගණත්‍ය අඩු වතුරට යටින් ගමන් කරනවා. ඒ වෙතත් එක්ක පෙරලා කලාපේ බලා ගන්න පුළුවන් අර මුහුදට ගඟෙන් ගියාට පස්සේ මේ නිසාම තමයි හයි ටයිඩ් එකේදී මේ පැත්තෙන් එන ෆ්‍රෙෂ් වෝටර් ප්‍රමාණය අඩු නම් නියම් කාලයක් නම් අර ඩෙන්සර් වෝටර් හයි ටයිඩ් එකේ මේ ප්‍රෙෂර් එකත් එක්ක ගංගා පතුලේ මුහුදු රට තුලට යන්න පුළුවන්. අපි වල කියනවා සෝල්ට් වෝටර් ඉන්ට්‍රූෂන් එකක්. එතන මෙහෙම යනකොට සමහරකට මේ හයි සේලයින් වෝටර් අර වෝටර් ඉන්ටේක් තියෙන තැන් වල කියන්නේ ජල වෝටර් බෝට් එකේ වෝටර් ඉන්ටේක්. ඒතර ඒ තැන් වලදී බොන වතුර ලුණු රහ වෙනවා. ඔක කළුතර වෙනවා. රයිට්? අම්බලන්තර වෙනවා ටික. මාතර වෙනවා. රයිට්? මාදම්පි පැත්තේ ඕකත් වෙනවා. ඕඩිස් මොකද ඒකට අරක යටින් යනවා. රෝග කරන ගොඩක් කරලා අපි කට්ටිය කියන්නේ දැන් මොකද සෙලයින් වතුර කියන්නේ මුහුද වතුර ගමන් කරන ගඟේ යටින් නිසා යටින් වැඩි කොට ගන්නවා. ඔක නවත්තක. රයිට්? ඒක පොඩි ප්‍රතික්‍රමයක් වෙන්නත් පුළුවන්. ඒක ක්‍රමයකට. ඊට වඩා වෙන දේ තමයි උදාහරණයකට කැලණි ගඟේ ගියොත් අර උඩහට යන්න වැලි කැණීම් නිසා දැන් කැලණි ගඟේ පතුල මුහුදු මට්ටමට වඩා පහතයි ගොඩක් තැන් වලදී. රයිට්? ඔගොල්ලෝ අර උඩහට යන්න කඩුවෙල පැන්න ගම හරිද? නව ගම ඔය පැත්තට යනකොට ඒ පැත්තේ පතුල පහළයි. එතකොට අර ෆ්‍රෙෂ් වෝටර් ගලණය වැඩි. ඒතර ෆ්‍රෙෂ් වෝටර් තව ඈතට යනවා. රයිට්? එතකොට ගංගා වලින් ඉතාම අසීමාන්තිකව වැලි හැරීම නිසා වෙන එකක් තමයි මුහුදු වෙරළ කලාපයේ තියෙන ෆ්‍රෙෂ් වෝටර් මරයින් සේලයින් වෝටර් රට ඇතුළට යනකොට. රට ඇතුළට ගියම පස්සේ බොන ජලයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම කෘෂි කර්මාන්තයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා අනිත් පැත්තට වෙරළ කලාපයට මම කිව්වා ගොඩක් එන වැලි එන්නේ ගංගා හරහා කියලා. වෙරළ කලාපයේ පෝෂණය වීමත් අඩු වෙනවා. වෙරළ කලාපයේ ඉරෝෂන් එකක් වැඩි වෙනවා. ඊට පස්සේ අර පැත්තෙන් ගංගා වල වැඩි වීම අර ඉවුරු ඛාදනයත් වෙන්න පුළුවන්. මට බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකක් එනවා මට ප්‍රශ්නයක් නෑ. නමුත් කට්ටිය පොඩ්ඩක් මයික් ඕෆ් කරගත්තා නම් හරි ප්ලීස්. රයිට්. එතකොට අර ඉවුරු ඛාදනයක් වීම නිසා ඒ ප්‍රදේශයේ තියෙන ඒ ගංගායේ තියෙන තිබුණ කුඹුක්කස් විශාල මාර්ගස් ඒ වගේ එදින ගොඩනැගිලි වලට විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ස්ටෝරිස් සහ ඒ ගංගාශිත ඔය වගේ ප්‍රශ්නත් අනාගතේ වර්තමානයේ දැන් බලා ගන්න පුළුවන්. අර දැන් මම අපි දැන් ඔයගොල්ලෝ දකින්නේ මෙච්චර වෙලා කතා කරේ අපි coastal lagoons ගැන. ඔය මම උදාහරණ දෙන්නේ coastal. දැන් ඊටම oceanic lagoon මොකද තියෙන lagoons. අපි දන්නවා අපි එදා කතා කරා fringing reef එක කියන මොකද වෙරළ කලාපයේ තියෙන වැටි පරයක් කියන්නේ මොකද කියලා මම කිව්වා. වැටි පරයක් කියලා කියන්නේ වෙරළත් එක්කම තියෙන පරයකටනේ. මම හිතන්නේ ඔක කිව්වා. ඒත් මේ තියෙන fringing reef එක. මේ පරයත් එක්ක තියෙන වෙනස් මේ බාධකය හමුවේ මේ හදන්නේ ලැගුන් එකක්. අපි කියන්නේ කොරල් කලපුවක් කියලා. කොරල් ලැගුන් එක. මේවා තමයි oceanic lagoons. right? කලින් ඔයගොල්ලෝ lagoons දැක්කේ මේ ඇතුලේ. නේ? අපි දැන් කතා කරේ මේ තියෙන estuary එකක් හරිද? මේ තියෙන estuary. ඒතර කලින් දැක්ක lagoons දැක්කේ ඇතුලේ මේ coastal lagoons. ඒතර මේක වෙරළ කලාපයේ තියෙන lagoon එකක් නේ. right? ඒතර අපි ගොඩක් lagoons කියවට මේවා අමතක කරනවා. right? මේ reef එකෙන් මේක බැරියක් විදිහට වැඩ කරලා මේ තියෙන lagoon එක. right? ඒතර මේ තියෙන්නේ අර මම ඔයගොල්ලෝ මොකද මේක දැක්ක මම එදා කොරල් පර ගැන මම හිතන්නේ එදා ලෙක්චර් එක කරේ කොරල් පර ගැන ඔයගොල්ලෝ මේක මතක ඇති. මේ කොරල් පරය මේ තියෙන කොරල් lagoon එක. ඒ කොරල් lagoon වල ගොඩක් වෙලාවට මුහුදු පත්‍රේ තියෙන්න පුළුවන් අපි කියන මේක කොරල් පිනකල්. කොරල් එක ගොඩ රසන මම පෙන්නනවා එක. කොරල් අපි කියන කුඩා තුඹස් වගේ එළි තිබුණේ කොරල් පිනකල්. ඊට පස්සේ ගොඩක් තැන්වල මේක පත්‍රේ තියෙන sea grasses මුහුදු තෘණ. එහෙම නැත්නම් ගොඩක් තැන්වල තියෙන mangroves. right?
අතන මේ පැත්තේ තියෙනව නෑ යාපනයේ කලපුවල පැත්ත නම් මැන්ග්‍රූව්ස් එක තමයි ගොඩක් අය මැන්ග්‍රූව් සී ග්‍රාස් එක කොරල් තියෙන බලාගෙන පුළුවන්. නමුත් ඩවුන් සවුත් ඔයගොල්ලෝ බැලුවොත් මේ මැන්ග්‍රූව්ස් නැහැ. අතරම කොරල් පරත් එක්ක. නමුත් සමහර තැන්වල පොලිහිනෝගේ තැන්වල සී ග්‍රාස් බලාගෙන පුළුවන්. හික්කලුත් සමහර පොඩි පොඩි සී ග්‍රාස් පැච් ටිකක් බලා ගන්න පුළුවන්. රයිට් මම ඒක පෙන්නන්න තබුනේ. මේ දිනකට කොරල් කලපුවා රීෆ් ලැගූන් එක. රයිට්. කල්ප කළමනාකරණයේදී ඔයගොල්ලෝ අරවත් දන්නවා නම මේකෙන්ටත් ඔයගොල්ලෝ හිතන්න ඕන right ඔන්න තමයි අපිට ගොඩකට මේ කොරල් ලැගූන්ස් ගැන කළමනාකරණයේදී ලංකාවේ කතා කරෙන්නෙම නැහැ. ඒතර මෙතෙන්ද බලන්න මේ හරි shallow very වතුර calm මූද උනත් calm අනිත් එකට හරි බලන්න හරි high coral diversity එකක් තියෙනවා මේක ඇතුලේ right අර මං කිව්වා අර pinnacles right මං කියන්නේ මේ වැලි තලාව මත තියෙන පින. ඒතර මේක තියෙන කොරල් ලැගූන් එක තුල तर මේ සමර්ථකල මේ වගේ සැන්ඩි බොටම් තියෙන පුළුවන් සමර්ථකල මේ බොටම් එක සී ග්‍රාස් වෙන්නත් පුළුවන් රයිට්. तर මේ තියෙන්නේ අර ලැබු එතන මේ අපි ඩිප් රීෆ් එක ඉන්නේ කරන්නේ right අපි මේ ඕපන් ඕෂන් එකේ රිටිපන්න කරන්නේ නැහැ රිටිපන්න එක රීෆ් ලැගුන් එක රිටිපන්න කළමනාකරණයේදී ඔයගොල්ලෝ ලැගුන් මැනේජ්මන්ට් ගැන හිතලා තමයි කරන්නේ මොකද අපි ඒක දැනගෙන නෙමෙයි කරන්නේ මේ තියෙන්නේ වැලි සහිත මුහුදු පතුලේ ඉන්න මේ විශාල මාළු රංචු මෙතන ඒ කෝ තත්ත්වයක් තමයි මෙතන බලා ගන්න පුළුවන් මේක යට තියෙන මේ උඩ තිබ්බට මේ ඇතුළේ තියෙන මුහුදු පතුලේ මාළු රංචු. මොකද මේක දැන් පෙන්නවා වෙන්න පුළුවන් මේ ෂෙයාර් මම ගත්තපුවා. ඒත් මම කිව්වා කොරල් ලැගුන් එක මේ තියෙන්නේ. මේ කොරල් පරේ මේ තියෙන මුහුද මේ තියෙන රීෆ් ක්‍රෙස්ට් එක මේ රීෆ් ෆ්ලැට් එක මේ තියෙන කොරල් ලැගුන් එක. ඔය නැත්නම් ඇටෝල් ලැගුන් කියලා කියනවා. ඕෂනික් කරන මේවා ඕෂනික් ලැගුන්ස්. රයිට්. ඒතර මේවා තමයි අපි ගොඩකට කතා කරන්නේ නැත්තේ ලංකාවේදී. අපිට කොහොමද අපිට ඇටෝල්ස් නැහැ ලංකාවේ. නමුත් කෝස්ටල් ලැගුන්ස් ගැන අපි කතා කරන්නේ නැහැ. එතකොට හයි ටයිඩ් එකේදී ජල මට්ටම ඉහළ යනකොට මේ ඇටෝල් එක ඇතුළට වතුර පිරෙනවා. ඒතර මේ තියෙන channels වලින් වතුර එනවා ඇතුළට. low tide එකේදී මේ වතුර මෙතනින් එළියට ගලාගෙන යනවා. right? එතකොට මෙන්න මේ තැන් වලදී හරිම strong currents තමයි තියෙන්නේ. ඔය tidal change එක එන වෙලාවට. right? හරි strong currents තියෙනවා. නිසා මේ තැන් වල ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය channels වල dive කරනවා නම් එහෙම නැත්නම් channels වල නානවා නම් එන්නේ මේ වගේ ඉතාලමත් අපි කල්පනාකාරී වෙනවනේ මේ tidal වෙනස් වෙන වෙලාවට මේ තැන් වල නාන්න හොඳ නැහැ. හයි ටයිඩ් එක එනවනම් අපිට ඕනනම් එතකොට හයි ටයිඩ් එක දාවට පස්සේ මෙහෙන් වතුර ඉස්සෙන නිසා වතුර එන්නේ ඇතුළට. අපිට හිතනවා රයිට් අපි ගහන් යන්නේ මෙතෙන්ට. නමුත් ලෝ ටයිඩ් එකට යද්දී මේ වතුර ගමන් කරන එළියට. එතකොට ලෝ ටයිඩ් එක එතකොට මෙතන තියෙන ස්ට්‍රෝං කරන්ට්ස් යන්නේ එළියට. එතකොට මෙතනදී ඔයා ගහගෙන ගියොත් කියව මේක ඔයා ඕපන් ඕෂන් එකට යන්නේ එතනින් ඈත ගහගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ channels වල නාදී ඩයිව් කරද්දී අපි ගොඩක් අයට පරිස්සම් වෙනවා. අපි සාමාන්‍යයෙන් එහෙම කරලා තියනවා. ඊට පස්සේ මම අර කිව්වා ලැගූන්ස් වල වටේ තියෙන ශාක විශේෂ අපි යනවා කඩලා. ඒතර මම කොහොම මේක ෆිල්ටර් එකක් විදියට රයිට්. හෙලෝ මම මිස් මට දෙන්න කෝල් එකක් 3:00 පස්සේ මිස් මම ලෙක්චර් එකේ ඉන්නේ. හරි හරි. මේ අර මම කො ෆ්‍රින්ජ් එක අපි කියන අර ලැගුන් එකේ මේ රකබත්තරම රයිට් ලැගුන් එක වටේටම තියෙන කඩලාන වැස්ම. ඒ කඩලාන කියන්නේ මම කියනවා විතර කියන්නේ ඒක සෝල්ට් ටොලරන්ට් ශාකමය කියන්නේ වුඩි කියන්නේ දවමය වගේ මේ සීඩ් බෙයාරින් පළ හට ගන්න ටෙරස්ට්‍රියල් කියන්නේ ගොඩේ හැදෙන එවර්ග්‍රීන් ශාක. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මැන්ග්‍රූව්ස් ගැන අපි එච්චර හිතන්නේ නැහැ. නමුත් දැන් අපි මැන්ග්‍රෝව් රෙස්ටෝර් කරනවා. මම අලුත්ම කතාවක් කියන්නේ ඔයගොල්ලන්ට. දැන් ළඟදී අපේ රාජ්‍ය ආයතනයක් මැන්ග්‍රෝව් නර්සරි දාන්න හෝ මැන්ග්‍රෝව් රෙස්ටෝර් කරන්න මැන්ග්‍රූව්ස් වල තියෙන අර කරල් එකතු කර. හරිද? කරල් එකතු කරද්දී කරල් ලෝරි 4ක් ලෝරි 5ක්
ලෝරි 5න් ලෝරි 4ක් කොළඹට යවලා තිබ්බ දැන් සති දෙකක් ගියේ නැහැ. සති 3ක් ඇති දෙකක් ඇති හරිද? ලෝරි 5ක් කොළඹට යවලා තිබ්බා. එක කලෙක්ට් කරේ ලංකාවේ තියෙන NGO එකක්. හරිද? ඒතර එක ලෝරියක අර කරල් ලක්ෂ ගානේ මම ගා ෆෝන් එකේ ෆොටෝස් තිබ්බදී මම ඔයාලට පෙන්නන්නම්. කරල් ලක්ෂ ගානේ එක ලක්ෂ කරල් ලක්ෂ 5ක් කොළඹට යවලා තිබ්බ 4ක් යවලා තිබ්බ හම්බුනේ ඔක ඩිටෙක්ට් වුණේ 5 වෙනි ලෝරිය යවද්දී. හරිද? එතකොට කරල් එකතු කර තිබි කරලක් රුපියල් 5ක් ගානේ. හරිද? එතන කරලක් රුපියල් 5ක් නම් කරල් ලක්ෂයක් නම් ඒගොල්ලෝ ලක්ෂ 5ක් වියදම් කරලා තියෙනවා කරල් එක ලෝරියකට. කරලක් රුපියල් 5යි ලෝරිය කරල් ලක්ෂය. එහෙනම් ලෝරියකට කොස්ට් එක කරල් වලට ඒගොල්ලෝ ගමට තියෙන මිනිස්සු දිල් කලෙක්ට් කරලා රුපියල් ලක්ෂ 5 ගානේ. හරිද? එතකොට ඒ වගේ ලෝරි 5ක් ලක්ෂ 25ක් ඒ කොස්ට් එක. ඊට පස්සේ ඒගොල්ලෝ කොළඹට බාරලා තිබ්බේ රුපියල් 15 ගානේ කරලක්. හරිද? ඒක කරලේ එතකොට එක ලෝරියකින් රුපියල් 10 කරලකින් රුපියල් 10ක ලාභයක් කොළඹට යද්දී. හරිද? එතකොට ලෝරිය තිබ්බ කරල් ලක්ෂයක්. එතකොට ලෝරියකින් ලාභේ ලක්ෂ 10ක්. ලෝරි 4ක් ගිය ලාභේ ලක්ෂ 40ක්. රයිට්? ඊට පස්සේ ඕක වුණා. ආව වෙලා අන්තිමට ඉතින් අධ්‍යක්ෂ ජෙනරාල් වරේක් මම දැක්කා ලියුමක් ලියලා ඒක රුපියල් 90000ක කොද ගෙවීමක් කරලා වැඩි එතනින් සෙටල් කළා තිබ්බා. අලුත්ම කතන්දරේ කරුණාන වල වෙන. හරිද? ඔයගොල්ලෝ දීවරමත් වශයෙන් නිසා මම දැනගත යුතුයි. මොකද මේ කල්වන කලමන කරදී ඔය වගේ දේවලුත් අපිට අයිති කන්ට්‍රෝල් කරගන්න වෙනවා. ඒකට බහිතා ගන්න බලන්න සති දෙකකට විතර ලක්ෂ 10ක නිකම්ම ලාභයක් මේ ටික මම ගා ෆොටෝස් තියෙනවා පෙන්නන ලෝරි ලස්සනට පැකට් CAC පැකට් ගහලා පැක් කරලා ලෝරි අඩු කරලා තියෙනවා අර මාළු ලෝරි එක ඇලුමිනියම් බඩ ලෝරි එක තමයි දාලා තියෙන්නේ යවුවල තියෙන්නේ රයිට්. ඊතර මේ කඩලාන මේ අර මම කිව්වට මේවට තියෙන හාෂ් කන්ඩිෂන් එකට අනුරූපව ඒ සඳහා වෙන අනුකරණ තියෙනවා ඇඩැප්ටේෂන්ස් තියෙනවා මුල් පද්ධති තියෙනවා මේ කොලයිටිවිටි තත්ත්වයක් තියෙනවා කොළ දිස්නේ ගහනවා ආලෝකය පරාවර්තනය කරන්න ආශ්ලේෂ තමත් තික් කොළ තියෙන්නේ මඩේ හැදෙන්න ඕන නිසා මඩේ හැදුනම නැවෙන නිසා ඒ කියන්නේ මඩ ස්ට්‍රෝං නැති නිසා හොඳ මුල් කරු මුල් පද්ධතියක් තියෙනවා ඊට පස්සේ නිතරම ජලයෙන් වැහිලා තියෙන නිසා වායු නැහැ ඒ නිසා වායුව ලබා ගන්න දනිස් මුල් එනවා ඒ වගේම වායුදර මුල් උඩට එනවා ඔන්න වගේ ගොඩාක් මේකේ එතන මේ දෙන පරිසර ඇතුලේ මේකේ කකුළුව දැල් ඉස්සෝ රයිට් ගොඩක් බෙල්ල වර්ග මාළු ගොඩක් හැදෙනවා ඒකල මේක ෆිල්ටර් එකක් හරිද ඔය වගේ තොල් මිලෝ කඩලවන්න ප්‍රයත්න එතන මේක බයෝකෙමිකල් ෆිල්ටර් එකක් එතන මේක බෆර් එකක් ගොඩබිමයි මොකද ගොඩබිමයි වතුරේ තියෙන අතරේ බෆර් එක රයිට් නමුත් මේක ට්‍රීට්මන්ට් ඒක මේ ලාජ මේ මල් හැදෙනවා රයිට් මම ඔය කිව්වා ඒක දැන් කියන්නේ නැහැ මොකක් හරි රයිට් එතන මේක අර නියු මෙටාපෝස් තියෙනවා ප්‍රොප් රූට්ස් තියෙනවා රයිට් නී රූට්ස් තියෙනවා මම කිව්වා මෙයාලට ජලය ලබා ගන්න මම ඉතර කියන්නේ නැහැ මේ තියෙන්නේ නී රූට්ස් රයිට් මේවා ස්ටිල් රූට්ස් මේවා නියු මෙටාපෝස් මේ අර උඩට එන හරිද මේවයි මල් හැදෙනවා ගෙඩි හැදෙනවා රයිට් එතකොට දැන් මේකේ මේ ගෙඩි දැන් බලන්න මේක සෝනේෂන් එක සමග මේ ලෝ ටයිඩ් එක මේ හයි ටයිඩ් එකට මේ අනු එතකොට දැන් මේ සමහරක් මෙතින් දැන් මේ ලෝ ටයිඩ් එකේ දැන් මේක පාවෙලා ඇවිල්ලා මේක දිග නිසා එනකොටම මේ ලෝ ටයිඩ් එකේදී මේ හරිය මේක බිම වදිනවා. ඒතර මේ හරිය මේක ඉන්දෙන්න පටන් ගන්නවා. රයිට්. එතකොට අර පාවෙනේමයි ලොකු ටික බර ඒව හයිට් එක තව ඇතුළට තල්ලු වෙලා මේ හරිය මේ වෙනවා. ඊට පස්සේ ගොඩාක්ම බර අඩු ඇට හයිට් එකේදී ඈතටම පාවෙලා ගිහලා එහා කොනේ හැදෙනවා. ඒතර ඒ අනුව මේ රයිසෝෆෝරා ඇවිසීනියා ලුම්සරා වගේ ඒතර සෝනේෂන් එකක් මේ ස්පීෂිස් වශයෙන් මේක හයි ටයිඩ් එක වගේ මේ එකමකින් මේ ටයිඩ් එක මේක පෙරලා වෙන් කරලා තැන් වල වගා කරනවා ස්වාභාවිකව. ඒ අනුව තමයි මේ තියෙන මම අර කිව්ව සෝනේෂන් බලා ගන්න පුළුවන්. මේ
right මේ තියෙන ස්පීෂීස් මේ තැන්වල නැහැ කොට අඩුයි මොකද මේ තැන්වල තියෙන ස්පීෂීස් මේ තැන්වල නැහැ මොකද ටයිඩ් එක මගින් මේක වෙන් කරලා දෙන්න නිසා right ඒ වගේම මේවයි තියෙන අර මේවයි ශාකයේ ඇතුළේ තියෙන salt අයින් කරන වෙනම ක්‍රමවේදයක් තියෙනවා blackish water අරගෙන fresh water තියාගෙන salt ටික අයින් කරනවා ක්‍රමවේද තියෙන නිසා තමයි සයිඩ් තියෙන. ඒතකොට ඒ වගේ විශාල අනුකරණ තියෙනවා මේ ශාක වල right fish crabs shrimps worms වල සත්තු බලාගෙන බලන්න birds ලට ඒ වගේ ඉන්න පුළුවන්. මේ ලංකාවේ තියෙන හැම ගොඩක් මේ ලංකාවේ ගංගා 103ක් ඒ වගේ තියෙන ඒ හැම එකේම තැන්වල estuary වල මේ කඩලා බලාගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ කලපු වලත් ගොඩක් තියෙන කලපු වලත් කඩලා අර වටේ තියෙන කෝකිලා නෑරු ඒවත් බලාගන්න පුළුවන්. ඒකේ කඩලාන පතුලේ තියෙන sea grass fish මම කිව්වා මුහුදු තුන. right? ඒතර මුහුදු තුන කියන්නේ වෙරළා තියෙනමත් මේ ගොඩ right? සම්පූර්ණ සාමාන්‍ය ගහ ඇල්ගී කියන්නේ මොකද ඇල්ගී කියන්නේ ඒ ඇල්ගී අපිට ගහක් කියන්නේ ඇල්ගී වල අපි කියන්නේ තලසක් කියලා. ඒක මොකද ඇල්ගී පරිණාමයෙන් අඩු ශාක. ඇල්ගී වල මුල් නැහැ. ඇල්ගී වල තියෙන අවුල් පාසුවක් කියලා එකක්. හරි. ඒකට ඇල්ගී සී ග්‍රාස් දෙකක්. right? මේ තියෙන සී ග්‍රාස් වල මාල්. මේ තියෙන සී ග්‍රාස් වල ගෙඩි. මේ තියෙන සී ග්‍රාස් වල තියෙන ඇට. right? මේ තියෙන ඒක අර සාමාන්‍ය මේ තියෙන සී ග්‍රාසස් මේ කුත්තලම කලකුවේ. right? මේ තියෙන සී ග්‍රාස් යාපනයේ කලපුවෙන් මේක තමයි උසම සී ග්‍රාස් එක ලංකාවේ තියෙන. ඒක අඩි 3-4ක් විතර උසයි මේ සී ග්‍රාස් එක. එන්හැලස් ඇකරොඩොයිස් කියලා. මේ වර්ග විශේෂ යාපනයේ කලපුවේ කල්පිටියෙන් මන්නාරමින් උඩ තැන්වල ගොඩක් තැන්වල මේක බලා ගන්න පුළුවන්. right? ඒවත් සී ග්‍රාසස් අපේනවා සී ග්‍රාස් කියන එකත් ගොඩක් තැන්වලදී මේක සත්තුන්ට බෝ වෙන්න සත්තු හැදෙන්න අපි කියනවා නිකන් නර්සරි එකක්. කියන්නේ සත්තුන්ට හැදෙන්න හොඳ ග්‍රවුන්ඩ් එකක් sea grass beds. right? ඒක මේ ඉන්න sea grass beds වල ඉන්න sea cucumbers, ලබෝදු කැකිලි, ඉකිලි වර්ග, එමෙන්න කවුල් බෙල්ලන් වර්ග. ඒ වගේම sea grass beds වල ගොඩක් අලු සත්තු මිත්‍ර දානවා. ඉස්සෝ, පොකිරිස්, ඉස්සෝ වර්ග, බෙල්ල වර්ග පිටන පාමරෝස බෙල්ල ඔය අපි කලෙක්ට් කරන තලපැත්තේ තියෙන බෙල්ල වර්ග කොහොම මිත්‍ර දාන්නේ තුන තියෙන බෙත්තර. तो इंडियन ट्रोलिंग वाले दिवेने मत देता मैं इंडियन ट्रोलर्स लेवल में सी ग्रास टिक हार गया ना मतलब तो मेवाई हतर तमें बुरा किस्सो है देने काकुलो है देने स्विमिंग क्रैब है देने तो कटाऊ है देने मितने तो आप इंडियन ट्रोलिंग लेवल में तीनों को ट्रोल करा दी सी ग्रास टिक तीना से करता मैं बोलो यान तो मेवागी अभी मैंग्रोव्स इतना हम दार्शनीय मैंग्रोव्स तीनों अभी बड़ा बोर्तुनाट ओके तुले बेने में है राइट ඔය හයි ටයිඩ් එකත් එක්ක අර මම කිව්වගේ අර සීඩ්ස් ටික ලස්සන පෙරලා ඉන්දනවා වගේම හයි ටයිඩ් එක මගින් අර ෆ්ලෝටින් ඩෙබ්රිස් ඔක්කොම මැන්ග්‍රූව් එක ඇතුළට තල්ලු කරනවා. ඒතර මේ මැන්ග්‍රූව් පොලියුෂන් එක. right මේ වගේ ප්ලාස්ටික්. ඒතර මේ ගන්න ගියාම තමයි යන්න නිගම්බු ලැබුණ එකට. හරිද? අර ක්වීන්ස් හයිලන්ඩ් එක වටේ තියෙන කල. ඊට පස්සේ උත්තරම ලැබුණ උස්සල යන්න. අත කොච්චර යාපනයේ ලැබුණ උස්සල කොච්චර ප්ලාස්ටික් පොලිතීන් ඒවා වංකාලේ ප්‍රදේශයේ ඒවයි තැන්වල තියෙනවා. හරිද කංකසන්තුරේ මේ හැමතැනම දෙන කෝකිලායි පැත්තේ දිග හැම එහෙම නැත්නම් land reclaim කරන කියන්නේ mangroves වහවහ ගිහලා මේක නිවාස හදන්න වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් පාරවල් හදන්න වෙන්න පුළුවන්. ඒතර මේක ඉතාමත් පරිසර හිතකාමී නොවන සංවර්ධනය. මොකද මේ wetlands තමයි මම කියන filters. ඊට අමතරව wetlands වලින් තමයි හැමදේම regulate කරන්නේ. ඒක buffer එකක්. ඒකෙන් තමයි ගම් වතුර පාලනය කරන්න. එතන වෙනම සත්තු විශේෂ ඉන්නේ. ඒක සංචාර කර්මාන්ත දීර්ඝ කර්මාන්ත ඉතාමත් වැදගත්. ඒ නිසා මේවා මේ විදිහට මෙහෙම කරන එක ඉතාමත් අසාධාරණ ඒ වගේම සමාජ විරෝධී දෙයක් විදිහට මම නම් අනිවාර්යෙන් දකින්නේ. right ඊට පස්සේ අපිට wetlands are not wasteland.
වේස්ට්ලන්ඩ් නෙම් වෙට්ලන්ඩ්ස් කියලා. ඊට අමතරව අපි කොළඹ කියන්නේ රැම්සා සිටි එකක් විතර දැන් රැම්සා වෙට්ලන්ඩ් සිටි එකක්. ඒතර ඊට ආසන්නව තියෙන වෙට්ලන්ඩ්ස් එක මේ අනිවාර්යෙන් ආරක්ෂා කරන්න. මොකද මේ ලැගූන්ස් එන්නේ වෙට්ලන්ඩ් කියන ඩෙෆිනිෂන් එක යටතේ. වෙට්ලන්ඩ් එක කියලා අපි අත දක්වන්නේ ලෝ ටයිඩ් එකේදී මීටර් 10ක් දක්වා වතුර පිරෙනවා නම් උපරිම මීටර් 10යි. රයිට්? ඊට වැඩි වෙන ගමන් වෙට්ලන්ඩ් වෙන්නේ නැහැ. ඒතකොට කොරල් පරත් වෙට්ලන්ඩ්, කුඹුරුත් සමකර වෙට්ලන්ඩ්, මැන්ග්‍රූව්ස් වෙට්ලන්ඩ්, ලැගූන්ස් වෙට්ලන්ඩ්, තෙත්බිම්. තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන රැම්ස සමුදය අන්තර්ජාතිකව අපි රැම්ස් එකට අපි පාර්ටියක් වෙලා තියෙනවා. ඒතකොට මේ විනාශයන් ඉතාමත් වැඩි වශයෙන් රැම්ස් එක report වෙනවා ලංකාව බ්ලැක් ලිස්ට් වෙනත් පුළුවන් රැම්ස් sites වලින්. හරි මේ විදිහට. ඒත් මේක කළා තමයි අපි දන්නවා කල්පිටියේ පැත්තේ දිගටම එක රැයින් shrimp farming වලට mangroves convert කරා mangrove ටික bulldoze කරලා ඔතන හැදුවා shrimp farm. ඒ දැන් ගියොත් ඉතින් ඔපෙත් එක බලන්න shrimp farm උත් නැහැ මොනවත් නැහැ තනිකර කාන්තාර වගේ දුනු මිදිලා හැමතැනම අතරින් ගහක් දෙයක් තියෙනවා ඔහොම right. ඔය තැන් වල අර කලින් තිබුණ natural tidal range එක tidal wash එක සම්පූර්ණ නැති කරා. මොකද අලුතෙන් බන්ස් හැදුවා, අලුතෙන් ටැංකි හැදුවා, අලුතෙන් කැනල්ස් හැදුවා shrimp farm වල නිසා. ඒතර natural flask එක natural wash off එක සම්පූර්ණ නැති වුණා. එතකොට දැන් අලුතෙන් fresh water ඇවිල්ලා tidal water ඇවිල්ලා අර තියෙන salinity ගතිය හොදන්නේ නැහැ දැන්. ඒ නිසා දැන් කට්ටිය ගිහලා ඔක තැන්වල දැන් සමහර තැන්වල ලුණු හදනවා, සමහර තැන්වල මැංග්‍රූව් වගා කරනවා, අර මං විදිහට කියලා වගා කරනවා. වගා කරාට වගා වෙන්නේ නැහැ. මොකද අර තැන්වල salinity ගතිය ලුණු ගතිය ඉතාමත් වැඩි. අර tidal flask එකේ එන්නේ නැහැ. ඒ නිසා මම නිතරම යෝජනා කරන්නේ ඒ තැන්වල ඒ ප්‍රදේශ අයිම රෙස්ටෝර් කරන්න ඕන නම් අයිම බුල්ඩෝස් කරලා අර තියෙන බන්ස් ඔක්කොම කඩලා ෆ්ලැට් ලෑන්ඩ් එක කරන්න ඕන. කියන්නේ මොකද පැත්ත ස්ලෝ ලෑන්ඩ් එක. ස්ලෝ එහෙම ස්ලෝප් හැදුවට පස්සේ ටයිඩ් එකෙන් වතුර අරන් එනවා, ඇවිල්ලා පිරෙනවා. ඊට පස්සේ පිරিলা අර ටික වොෂ් ඔෆ් වෙලා අයිත් යනවා. ඔහොම අවුරුද්ද දෙකකට අර තියෙන ලුණු ගතිය අඩු වෙලා normal salinity ගතිය. ඊට පස්සේ තමයි ඔන්න මැන්ග්‍රූව්ස් ඇවිල්ලා අයිත් හැදෙන්න පුළුවන්. ඒ නිසා ඔන්නෝ අපි ප්ලෑන් කරලා තමයි කරන්න ඕන දේවල් තියෙන්නේ. රයිට්? ඊට පස්සේ එහෙම නැතුව අපි ගිහලා දැන් උතන ගිහිල්ලා අයිම mangroves වගා කරා කියන්නේ කවදාකවත් mangroves හැදෙන්නේ නැහැ. එතනදී අර විශේෂ කියන්නේ තාමත් රාෆ් වැඩි තද රළු පරිසරයන්ට එන mangroves වර්ග කීපයක් තමයි හැදෙන්නේ. ඒවා හැදෙන්නේ අඩි දෙකක් තුනක් උසට තමයි හැදෙන්නේ. ඒවා හැදෙන්නේ. අර ඒක තියෙන ඔයගොල්ලෝ දකින්න පුළුවන්. මම අර මේ අර කෝස් වේ කියද්දි දෙපැත්ත තියෙන අනිත් වගේ mangroves ඒවා වලින් mangrove හොඳ restoration එක කරගන්න බෑ. ඊට පස්සේ ඔන්නෝට තමයි මට අත්‍තරම දැනට මට කියන්න තිබුණේ ඕගොල්ලෝ. ඊට පස්සේ බේසිකලි නමුත් දැන් mangrove කලමනාකරණය කරද්දී අපි දන්නව කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒකට තමයි අපි දැනුවත් කියන්නේ. දැනුවත් කියන්නේ හැමදාම කරන අහනගෙන දැනුවත් වීම කරනවා. එහෙම නෙමෙයි. ඊට පස්සේ අපි කලමනාකරණයේදී ඊට පස්සේ තමයි අපි tools use කරනවා. නීතිමය වශයෙන් තියෙන ආම්පල් තියෙන අපේ ඔගොල්ලෝ ඇක්ට් එක ෆිෂරිස් ඇක්ට් එක වෙන්න පුළුවන්, නැත්නම් මීප් ඇක්ට් එක වෙන්න පුළුවන්, නැත්නම් CCD ඇක්ට් එක වෙන්න පුළුවන්, නැත්නම් අන්තර්ජාතිකව තියෙන රැම්ස වෙට්ලන්ඩ් සම්මුති තියෙන ප්‍රතිපද වෙන්න පුළුවන්, නැත්නම් හරිද? නැත්නම් අපේ ක්‍රිමිනල් ලෝ එක වෙන්න පුළුවන්, අපේ පොලිස් එක තියෙන ඒ වෙන්න පුළුවන්. රයිට්? නමුත් මෙතෙන්දී ඊට පස්සේ දැන් අපි කියනවා අපි කඩවල රෙස්ක් නමුත් අපි ඔතෙන්දී බලනවා මේක අපි හරියාකාර වෙනද මැන්ග්‍රූව්ස් වල මේකේ තියෙන ලැගූන්ස් සඳහා කල්පක ළමනාකරණ අධිකාරියක් හැදුවා. හරිද? අතන මම තාම ජීවිතේ මම ඒකට ගිහිලා නැහැ. මම දන්නේ නැහැ කොහේ තියෙන කියලා. කල්පක ළමනාකරණ අධිකාරිය මම මතකයි ගැන කතා කරනකොට තමයි. ඊට පස්සේ අපි පළාත් පාලන ආයතනකදී වඩාත් තැන්වල පළාත් පාලන ආයතනවල ගිහිල්ලා තියෙන කුණු ගොඩ කරන්නේ කුණු දාන්නේ කලපු වල. රයිට්? එතකොට ඔන්න ඕකට අපි කොහොමද මේව කරගන්නේ? රයිට්? කලපු අපි දැන් දැනගත්ත මේවා අනිවාර්යෙන් තිබිය යුතුයි. මේවා ඊටමත් වැදගත් වෙනවා සංචාර කර්මාන්තයට. ඒ වගේම ජීව කර්මාන්තයට වගේ මේ ප්‍රදේශයේ තියෙන ස්වාභාවික සුන්දරත්වයට. නමුත් ඕවා අපි කන්වර්ට් කර උතන ගෙවල් හදනවා, මැන්ග්‍රූව්ස් ගොඩ කර කුණු දාලා වල මේව කරනවා. ඒතකොට එතනින් වෙන මිනිසාට අපිට හොඳ ආකාරව භාවිත කරන්න තිබුණා වගේම අපි ඊට අනිත් පැත්තට සතුන්ට තියෙන බැරි තැන බවට පත් කරන තත්වයක් අපිට
මේ නිසා බලා ගන්න පුළුවන්. ඒකට අපිට ලැගුන්ස් වල පුෂ් නෙට් එක තහනම් පුෂ් නෙට් භාවිතා කරනවා රයිට් මොන ෆිලමන්ටස් නෙට් තහනම් ඒක ගොඩක් තැන්වල භාවිතා කරනවා ඊට පස්සේ මැන්ග්‍රූව්ස් කපනවා එකක් දරවලට එහෙම නැත්නම් බ්‍රෂ් පයිල් වලට කපනවා මන්නාරම් පැත්තේ ගෙඩි පිටින් කපලා ගිහිල්ලා මුහුද දාලා අර අපි කියන මස් අතු කර්මාන්තයට භාවිතා කරනවා රයිට් එහෙම නැත්නම් ගොඩක් තැන්වලදී තව මැංග්‍රූව්ස් ඔයගොල්ලෝ මතකද ගිය කාලේ මැංග්‍රූව් ගොඩ කරලා එක ක්‍රීඩා පිළි හදනවා වගේ මා බහුබූත දේවල් වුණා. නමුත් ඉතින් අපි දැනගන්න ඕන කලපුවක් වුණාට පස්සේ ඕකට සම්පූර්ණ නීති මට්ටමකට යටත් මේක. ඒතර කලපුවේ තියෙන කඩුලාන් ටික එන්නේ අපි දන්නවා කඩුලාන කියන්නේ එන්නේ ෆොරස්ට් එක යටතට. ඒතර ෆොරස්ට් එකෙන් ඒ තියෙන ප්‍රතිපාදන මෙතෙන්ට භාවිත කරගන්න පුළුවන්. ඊට අමතරව අපි දැන් ගොඩක් කතා කරනවා මේ තියෙන කඩුලාන ටික තව රෙස්ටෝරේට් ඒ කියන්නේ ඩිග්‍රේඩඩ් ඒ කියන්නේ විනාශ වෙච්ච කඩුලාන නැවත ප්‍රතිස්ථාපනය කරන්න. මොකද මම නිතරම තර්ක කරන්නේ තියෙන එක ප්‍රතිස්ථාපනය කරන්න කලින් අඩු ගන්න තියෙන කඩුලාන ටික ආරක්ෂා කරගන්න. අද අපි කඩන මැප් කරලා ඒ පළාත් ඉතන උදාහරණයකට මෙතන ඉන්නවනම් මුලතිව් වල ඉන්න කෙනෙක්. දීවර ඒ ශේෂ්ත්‍රීන මහත්මයා ඒ මුලතිව් වල තියෙන කඩුලාන් ටික ආරක්ෂා කරගන්න වෙනම ක්‍රමවේදයක් රයිට් ඒක දැනුවත් කළා දිසාපත්තුමිය පොලිසිය දැනුවත් කරගෙන ඒක දැනුවත් ඒ ආරක්ෂා කරගෙන එහෙම නැත්නම් වෙන්නේ සංචාරක කර්මාන්තය කියලා කඩුලාන අයිනේ හදනවා හොටෙල් එකක් නැත්නම් එහෙම නැත්නම් ෂැලේස් ටිකක් හදලා ලස්සන අර කබාන් ටික හදලා මූද පේන්න ඕනේ කියලා කඩුලාන් ටික කපලා දානවා හරි ඔක වෙනෝ නිකම් වලත් වෙනවා රයිට් ඊට අමතරව රටේ තියෙන ඔක්කොම කුණු කාන් ටික හරවලා තියෙන කඩුලාන එක කලපුවට. ඒකේ ඒ කියන්නේ අසුචි එනවා අනිකුත් විනාශකාරී පොලියුටන්ට්ස් එනවා ඊට පස්සේ ඊට අමතරව සොලිඩ් වේස්ට් වල සම්පූර්ණ කඩුලාන එන්නේ මේක ඉතා වේගෙන් මේක තියෙන ගැඹුරු අඩු වෙනවා. හරිද? ගැඹුරු අඩු වීම හරහා සමහර තැන්වල යන්න බෑ. ඒ සමහර තැන්වල වෙනත් පැලක් එන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් අර පැත්තෙන් වැඩි අයින් කරලා එතනින් ඉරෝෂන් හදනවා. ඒ නිසා ඔන්නෝගේ ප්‍රශ්නකාරී තත්ත්වයන් ඉතාමත් වැඩි ප්‍රමාණයකට කඩුලාන මේ කලපු ගොඩක්වත් ලංකාවේ මුහුණ දීලා තියෙන්නේ කලපු සාමාන්‍යයෙන් මම කිව්වා harsh condition harsh environments ඊට අමතරව අපි කරන දේ නිසා අපි කඩුලාන වලට තාත්වික වැඩි හානියක් මෙවිදි කරලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපිට කලපු කලමනාකරණය කරන්න අවශ්‍ය වෙන්නේ අපි කරන්න අපි කලමනාකරණය වෙන්නේ. right කලපුව ඔටෝමැටිකලි ස්වාභාවික වේ කලපනාකරණය වෙයි. ස්වාභාවික වේ කරන ක්‍රමවේද ස්වභාවය දන්නවා. ඒතර අපි කොහොමද අපි කලමනාකරණය වෙලා කොහොමද මේක ආරක්ෂා කරගන්නේ කියලා. මොකද මේක තිබීම හරහා අපි දන්න ෂෝට් ටර්ම් අපි ගයක් හදාගත්තා එහෙම කරා වගේ ලොන්ග් ටර්ම් අපි දන්න කොච්චර තිබීම හරහා ප්‍රදේශ ජනතාවට මේක වාසියක් වෙනවද කියලා. right දැන් උදාහරණ විදිහට දැන් තව වෙන හානියක් තමයි දැන් මීගම කල්ප කත්ති මම කිව්ව ඔය ටික යන ගමන් කාර් එක යන ගමන් අර යන පාලම් පයින්කොටම ඩික්කල තියෙන shopping bag පොඩි බෑග් ටික දාගෙන යනවා කලපොඩ දාගෙන. ඊට අමතරව හිතලා තියෙන මාළු ප්‍රොසෙසින් කරන තැන්. එහෙම නැත්නම් ජාඩි හදන තැන්. එතන එතෙන්ට සතියේ සැරයක් ලුණු ලොරියක් එනවා. right ඊට පස්සේ ඔගේ ලුණු ඒක ලොකු ටැංකියක් දාලා ජාඩි හදනවා. ජාඩි හදලා අර අයින් කරන ලුණු වතුර ඔක්කොම ටික පම්ප් කරන්නේ කඩුලාන. කරලා ඒ ප්‍රදේශයේ තියෙන ලැගුන් එක. ලැගුන් එකේ තියෙන ජලය ඉතාමත් හයි සේලයින්, හයිපර් සේලයින් තත්ත්වයේ තියෙන ජලය එකතු වීම, ඒ වගේ මේ තරහින් මාළු වේත් එක්ක අධික පෝෂණ තත්ත්වයක දීම සම්පූර්ණ සුපෝෂණ තත්ත්වයක් සහ සත්තු විශාල වශයෙන් මේ යම. ඒක දැන් මේ වෙද්දි කලපුවේ මේකම කල්පේ වාර්තා වෙනවා. right ඔන්න වගේ ඉතාමත් වැඩි මිනිස් ක්‍රියාකාරකම් කීපයකට මේ කඩුලාන සහ කලපු මේ වෙද්දී මුණ පාලා තියෙන. ඒකට මේව ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම දායකත්වය අවශ්‍ය වෙනවා. මොකද ඒ සඳහා අපි ඔයගොල්ලෝ දැනවත් වෙන්න ඕන මේක තියෙන වැදගත්කම් මුලින්ම. ඇයි මේක තියන්නේ? ඒතර ඕවා තමයි මිනිසුන්ට කියන්න ඕන. right දැනවත් වීම හරහා. ඊට මේ සඳහා තියෙන නීතිමය ප්‍රතිපාදන මොනවද? මේ නීතිමය ප්‍රතිපාදන හරියාකාරව දැනවත් වෙන්න ඕන. right ඊට පස්සේ මේ විනාශ වුණා නම් විනාශ වෙච්ච රෙස්ටෝර් කරන්න මොකද අපි කරන්නේ? මේ සඳහා අපි කොහොමද ටීම් එකක් වශයෙන් එකතු වෙන්නේ? එතකොට අපි මීගම කලපුවට එහෙම හදලා බඳන කලමනා කරන සලස්මල ඇති 100,000 ගණන් ඇති.
අර plan එක මේ plan එක කියලා. මොන plan එකේ තියෙනවා කොච්චර implement වෙනවද? right? implement වෙලා මේ කඩදාන කලපුව ආරක්ෂා වෙනවද කියලා තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ සම්ම මෙතනින් පස්සේ මම මේ සාකච්ඡා වාරය මම විවෘත කරන open discussion එකකට. ඒකට දෙන්න බලමු අපිට මොනවද කරන්න පුළුවන් මොනවද බැරි. අපි අනගෙන තියෙන්නේ කොහෙද? එහෙම නැත්නම් මෙතනින් එහාට මේ දීවර අමාත්‍යාංශයෙන් මේ කණ්ඩායමත් එක්ක මේ කණ්ඩායමගේ වැඩිපුර සහයෝගයෙන් සහභාගීත්වයෙන් මේ විනාශන කඩදාන ආරක්ෂා කරගෙන අඩුගානේ හොඳ කඩදාන කීපයක් ලංකාවේ හොඳ කලබු කීපයක් ලංකාවේ ස්ථාපනය කරගන්න හැකි වේද කියලා අපි උත්සාහයක් දරමු. මොකද මම මතකයි ඊ අවුරුදු බජට් වල කතා කරා කලපු ආරක්ෂා කිරීම සඳහා කලපු රෙස්ටෝර් කරන වෙනම මිලියන ගණන් අයින් කරයිද මම දන්නේ මොකක්ද උනේ කියලා. රයිට්. දැන් ජන සුරකමි ගංගා කියලා කලින් එක තිබුණා. රයිට්. ඉතින් ඔන්න ඒවා කොහොම ඉම්ප්ලිමන්ට් වුණාද උනේ නැත්තම් නැතියි. එහෙම නැත්තම් අඩුගානේ මේ අපි කලපෙන් කලපුව ගොඩ දාගෙන ඉතින් මම කියනවා අඩුගානේ කලපු කීපයක්වත් ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ දැනුවත් තිබුණ නැත්තම් ඔබතුමාලගේ අපේ එහෙම නැත්තම් මම හිතන්නේ මේ තියෙන ඉතුරු වෙලා තියෙන කඩදාන ටිකත් කලප ටිකත් විශේෂ විනාශ වෙයි කියන එක තමයි මගේ අත්දැකීම මට කියන්න පුළුවන් වෙන්නේ. ඒත් එක මම මෙතනින් පස්සේ මම නවත්තනවා මගේ දේශනයේ කටයුතු. අපි මම යොමු වෙනවා සාකච්ඡා වාරයකට ඔබ සියලු දෙනා වෙනුවෙන්. ප්‍රශ්න තිබුණින් අපි අරගෙන කතා කරමු. අන්තිම ස්ලයිඩ් එක දැක්කනේ නේ? ඔව් සර්. right right. සතර දැන් අපි මේ පාර්ටිසිපන්ට්ස්ලාගෙන් අපි ප්‍රශ්න ටික අරගෙන එකින් එක බලමු හැම මොකද එක කඩදානකට ගන්න ක්‍රියාමාර්ග ටික අනිත් එකට ගන්න බැරි වෙනවා. හරි එතකොට අපි කඩදාන එක්සැම්පල් අරගෙන ඉතින් සාකච්ඡා කරලා බලමු මොන වගේ දේවල් අපිට actions ගන්න පුළුවන් කියලා. ප්‍රශ්න තිබ්බොතින් එමෙතන ප්‍රශ්න තිබ්බොතින් මට ආන්සර් කරන්න පුළුවන්. දැන් අපිට ප්‍රොෆෙසර් ටර්නි මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? yeah go ahead. ප්‍රොෆෙසර් ටර්නි අපි සමහර වෙලාවට දැකලා තියෙනවා මේ කලපු ගොඩ වෙලා කියලා සංසිද්ධියක්. එතකොට සමහර වෙලාවට අපි අතරත් අපි කතා වෙලා තියෙනවා මේ කලපු ගොඩ වෙලා නිසා මේවා ඩ්‍රෙජ් කරමු කියලා. ඒතර ඒ වගේ දෙයකදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොනවා හරි කරුණු තියෙනවද? එහෙම ඩ්‍රෙජ් කිරීම ඇත්තටම බැලුවාම ස්වභාවික සංසිද්ධියක් අපි ආපස්සට හරවන්න යෑමක්ද? ඒක ඇත්තටම වෙන්නේ හොඳ දෙයකට වඩා අවාසියක්ද? උනයි කියන ප්‍රශ්නෙට චුට්ටක් උත්තරයක් දෙන්නකෝ. ඔය තත්ත්වය මම දන්නවා දැන් මේ වෙලෙ සිදු වෙනවා හරි ගිය අවුරුද්දේ සිදු වුණා නිගම්බු කලපුවේ right. එතකොට දැන් සමහර කට්ටිය ගොඩක් කල්පනා කරනවා දැන් ඕක මම මෙතනින් පටන් ගත්තොත් කඩලාන ඉඳද්දිත් සමහර කට්ටිය කියනවා කඩලාන කියන එක ඉන්වේසිව් කියලා සමහර කට්ටිය කියනවා. කඩලාන ඉඳන්න ඕන ඒක වේගයෙන් පැතිරෙනවා. ඒ නිසා අපි ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ වෙන ගෲප්ස් දෙකක් ඉන්නවා. කඩලාන සමහර කට්ටිය කියන කඩලාන ඉඳලා රෙස්ටෝ කරනවා. අනිත් කට්ටිය කඩලාන ඉඳන්න ඕනේ නැහැ. ඒක ඔටෝ රෙස්ටෝ වෙවි නැත්නම් අපි ඒකට ඇඟිලි ගහන්න ඕනේ නැහැ කියලා ඇකඩමික්ස් සහ රිසර්ච් ගෲප් එකකුත් ලංකාවේ ඉන්නවා. ගෲප් දෙකක් ඉන්නවා. ඒතර උතන අපි බලන්න ඕන නිගම්බු කලපුවේ මම උදාහරණයක් දෙකක් තියෙනවා. උතන තියෙන ඇයි එහෙම ඩ්‍රෙජ් කරන්න උනේ කියලා. විශේෂයෙන්ම නිගම්බු කලපුවේ වෙලා තියෙන නිගම්බු කලපුවේ ඒක ඩම්ප් වෙන ප්‍රමාණය වැඩි. මොකද අපි දන්නවා ඊට අමතරව නිගම්බු කලපුවේ එන කැනල්ස් සතහා එන සෙඩිමන්ට් ප්‍රමාණය වැඩි. ඒ වගේම නිගම්බු කලපුවේ මේ මවුත් එක හරිය තියෙන ෆිෂරිස් නැත්නම් බෝට්ටු නැවැත්වීම හරහා අර ෆ්‍රී ෆ්ලෝ එකක් නිතරම එන්නේ නැහැ. ඒක පාලම් හදන නිසා ඒක සම්පූර්ණයෙන් රෙස්ට්‍රික්ට් කරලා තියෙනවා. ඒකට නිකම්බු කලපුවේ නැචරල් වෝටර් ෆ්ලෂ් එක සම්පූර්ණයෙන්ම සිට අඩු ගන්න 80ක් 90ක්වත් රෙස්ට්‍රික්ට් වෙලා තියෙන්නේ ඔය අපේ මිනිස් ක්‍රියාකාරකම් වෙනුවෙන්. ඊට අමතරව අපි දන්නවා දැන් ඔය ෆ්ලෑෂ් රේඩ් එක ඒ වගේම ගොඩක් අපි අයින් කරන ප්ලාස්ටික් වර්ග නමුන හැම දෙයකට එකම අර සොලිඩ් ප්‍රමාණය කලපුවට වැඩි. ඒතර ඔය නිසා කලපුවේ ඉන්පුට් එක වැඩි වෙලා තියෙනවා අවුට්පුට් එකට වඩා. එතකොට ඉන්පුට් ඒ නිසා තමයි කලපුවේ දැන් මැද ඔයගොල්ලෝ දන්නවා මැද පොඩි අලුතෙන් දූපතක් හැදගෙන එනවා ඔය ගොඩවීම හරහා. මොකද මම එකට ගිහලා තිනවා ඒක දැන් සී ග්‍රාස් හැදිලා දැන් හොඳ ඇවිදින්නත් පුළුවන් ගන්න පොඩි දූපතක් ඒ ස්වාභාවිකව හැදිලා තියෙනවා.
එතකොට රයිට්. එතකොට අනිවාර්යෙන් එතකොට මේක අපි දැන් ඔය අපි හදන ඩ්‍රෙජ් කරන කම තමයි අපි දැන් මේ යෝජනා. එතකොට ඩ්‍රෙජ් කරද්දී අපි බලා ගන්න ඕනේ මේක කරන මොන මට්ටමේද කරන්නේ. මොනවද භාවිතා කරන උපකරණ. රයිට්. මේකට අවශ්‍ය න්‍යායික පදනමක් අපේ ගාව තියෙද. හරිද? එතකොට මේක ඩ්‍රෙජ් කරන කොච්චර ගැඹුරකටද ඩ්‍රෙජ් කරන්න පුළුවන් කියලා. ඔන්න ඔතෙන්දි තමයි අපිට එකතු වෙලා තීරණය කරගන්න ඕන. මම කියන්නේ මගේ පුද්ගලික හැඟීම තමයි අපි ඩ්‍රෙජ් කරන්න එපයි කියලා මම කියන්නේ. මම කියන්නේ ඩ්‍රෙජ් කරන්න ඕන. මොකද ඩ්‍රෙජ් නොකරදී සම්පූර්ණ ඔය ලැගුන් එක කවදා හරි බෙයා ලෑන්ඩ් එක නැතක කන්වර්ට් වෙනවා වෙන ලෑන්ඩ් එකකට කන්වර්ට් වෙනවා. අලුතෙන් දූපත් නිර්මාණය වෙනවා. ඒ නිසා යම් කිසි මට්ටමකට මේක ඩ්‍රෙජ් කරන්න ඕන. ඩ්‍රෙජ් කරන කලින් අපි මේකේ දැනට තියෙන water dynamics බලන්න ඕනේ. වතුර එන්නේ කොහෙන්ද? ඔක ඇතුලේ තියෙන channels මොනවද? ඒක නැත්නම් වතුර ගලන් යන්නේ කොහොමද? එහෙම නැත්නම් wind එකත් එක්ක ඒකේ තැන් වලට ඇයි මේවා ඔය sediments segregate වෙන තැන් බලන්න ඕනේ. aggregate වෙන තැන් බලන්න ඕනේ. එතකොට අන්නේ තැන් බලලා ඒත් එක අපි තීරණය කරගන්න රයිට්. මෙන්න මේ තැන් තමයි අපි ස්පෙෂලි ටාගට් කරන්නේ. තැන් වලින් තමයි මේක අයින් කරන්නේ. කොනක ඉඳන් නිකන් අර බුල්ඩෝස් කරගෙන ඩ්‍රෙස් කරන්නේ නැහැ. හරිද? අයින් කරන්න. ඊට පස්සේ එහෙම වුණාට පස්සේ ඊළඟ ස්ටෙප් එක යනවා අයින් කරනවා මොන ඩෙප්ත් එකද යන්න ඕන. එහෙමනම් අපි බලන්නේ මේක ප්‍රීවියස් topography බලන්න කියන්නේ කොන්ටුවර්ස් බලනකොට මේකේ ඒ කාලේ තිබුණ depth levels මොනවද. හරිද? ඒ වගේම ඒත් එක්කම ඒක කරන්න කලින් පොඩක් මට අමතක වුණා කියන අර දැන් කොහෙද මේක બ્લોක් වෙලා තියෙන්නේ. කලින් තිබුණ ජල වාහනේ අඩු වෙන්නේ මොනවද තැන්ද අන්නේ ටිකක් සලකනවා. ඊට පස්සේ බලනවා අර මේ මම කියව විදිහට කලින් කොන්ටුවර්ස් මොනවද කියලා. ඔන්න ඔය දත්ත ටිකත් එක්ක අපි සාකච්ඡා කරනවා මේ ප්‍රදේශීය ජනතාවත්. right? මොකද ඒ ෆීචර් මොල් එලග ආත්තලම් ආච්චිල සීලා ඒගොල්ලෝ දන්නෝ මෙන්න මේ තැන් මෙහෙම තිබුණා මේ තැන් වලදී මෙහෙම වතුර බැස්සා මේ තැන් වල මාළු එකතු වෙලා තිබුණා right මෙන්න මේ තැන් වල. ඒතර අර අපි යන න්‍යායාත්මක දැනුමත් එක්ක අතනින් පුදුමාකාර ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න පුළුවන්. එයාලට මේ ප්‍රශ්නේ කියලා. එයාලත් එක්ක මේක සාකච්ඡා කළා අපි එයාලා කියන මේක තුල අන්තිමට කරන්න රයිට් මොන ප්‍රදේශ මොන විදිහටද ඩ්‍රෙජ් කරන්නේ. එහෙම කියන්නේ. ඒක ඩ්‍රෙජ් කරන්න යනවා නම් ඊට පස්සේ බලනවා ඩ්‍රෙජ් කරන ක්‍රමවේදය මොකක්ද. ඔතෙන්ට අනිත් තැන් වලට දානවා වගේ මහා පරිමාණයේ බැකෝ දාගෙන අර මම අර ෆොටෝස් වල පෙන්වුවා වගේ හෝල්සේල් ඩ්‍රෙජ් කරනවද එහෙම නැත්නම් ඊට වඩා කුඩා උපකරණ එහෙම නැත්නම් මුලදී අපි මෑන් පවර් දාලා කරනවද? එහෙම කියලා. මොකද මේ අපි දැන් මේ සෙල්ලම් කරන්න අපි මේ ට්‍රයල් එකක් කරන්නේ මොකද මේ පරිසර ස්වාභාවික පරිසරයක්. ඒ කියන්නේ ස්වභාවයෙන් විරුද්ධව තමයි අපි ඒක කරන්නේ. ඒත් මෙතෙන්දී අපි නිතරම කියාපුල වෙනවා. එහෙම නැත්නම් අපි මෙතෙන්දී මම කැමති මේක මහා පරිමාණයේ අර වගේ ඩ්‍රෙචින් වලට යනකොට මේක මෑන් පවර් දාලා කරන්න යනවා. අන්න එහෙම කළා යම්කිසි අපි ක්‍රමවේදයක් හදාගන්න ඔන්න වගේ දේවල් අපි දැනගෙන ඔන්න අනුව තීරණය කළා තමයි අපි ඩ්‍රෙජ් කරනවා නම් කරන්නේ කොහොමද මොන කාර්යද කරන්නේ මොන මොකෙ මෙතත් යොදා ගන්නේ ඒ මෙතස් යොදාගෙන මොන තැන් මොන ගැඹුරටද ඩ්‍රෙජ් කරන්නේ ඩ්‍රෙජ් කරලා මේ ඩ්‍රෙජින් මැටීරියල් අපි කොහොමද දාන්නේ ඒ වගේම ඩ්‍රෙජ් කරන අතරේ කැනල්ස් වල අපි කොහොමද ආයිතර ස්වාභාවික ෆ්ලෝ එක හදන්නේ ඔන්න කියන ඒවා කන්සිඩර් කළා තමයි මෙතන තීරණයක් ගන්න. එහෙම නැත්නම් අපි ගිහලා රයිට් ඩ්‍රෙජ් කරමු කියලා තීරණයක් අරගෙන දීවරගෙන් අහලහෝ නැතා රයිට් ඩ්‍රෙජ් කරමු කියලා ඊට පස්සේ ගිහලා බැකෝ ටිකක් දාලා එහෙම නැත්නම් ඊට පස්සේ ගිහලා අර ෆ්ලෝටින් ඩොක් එකේ ගිහලා ලොක් මේ අර දාලා ඩ්‍රෙජ් කිරීම හරහා වෙන්නේ අපි නොහිතන ප්‍රශ්න වලක් පස්සේ හැදෙන. ඒ වගේම මේ ප්‍රදේශීය මිනිස්සු මේක දැක්කට පස්සේ ඔකට වෙනමත් අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දැනුවත් වීම හරහා මොකද මම නිතරම කියන්නේ ඔයගේ පරිසරات එක්ක වැඩ කරද්දී නිතරම ප්‍රදේශීය ජනතාව දැනුවත් කරලා හරි ඒගොල්ලෝ සෙන්සිටයිස් කරලා හරි ක්‍රමයේදී යාළුවත් කරන්නේ කියලා කිරීම හරහා තමයි ගීතමණි ඔකට හොඳ උත්තරයක් ගන්න පුළුවන්. මම එපයි කියලා කියන්නම තොන්නොත් කාරණා හැමදේම කන්සිඩර් කරන්න ඕන ඒ ඩ්‍රෙජ් කිරීම කරන්න යද්දී. Thank you, Professor. මට තියෙන ප්‍රශ්නයක් එතකොට දැන් දීවර අමාත්‍යාංශයේ හරහා දැන් දීවර අමාත්‍යාංශයෙන් ඔබ සියලු දෙනාගේම එතකොට ඔයගොල්ලෝ ප්‍රධාන මොකද තමයි දීවර කර්මාන්තය කළමනාකරණය කෙරේ. ඒක දීවර කර්ම එතකොට ලැගුන් එකේ සංචාරක කර්මාන්තය වගේම දීවර කර්මාන්තය තවත් එක් එතන වෙන ඇක්ටිවිටි එකක්. එතකොට ඒ ඇක්ටිවිටි එක කරන්න අනිවාර්යයෙන් එක කට්ටෝ කරන ඔයගොල්ලෝ ගාව ටූල්ස් තියෙනවා. නීතිමය පදනම ඒවා තියෙනවා. නමුත් එතෙන්දී දීවර අමාත්‍යාංශයේ කොහොමද මේක එක එන්වයරන්මන්ට් එකක් මැනේජ් කරන්න යනකොට කොහොමද
අප්‍රෝච් කරලා හිතන්නේ ඔයගොල්ලෝ කිරීම ගිහිල්ලා ෆොරස්ට් එකත් එක්ක කතා කරලා කරනවද මොකද මම දන්නවා දැන් මම ලැගුන් මැනේජ්මන්ට් ගොඩක් කරලා කමිටි වල ඉන්නකොට මම දන්නවා ඒ තැන්වල ඉවර මාත්‍යාචින් හිටි ගමන් එක්කෙනෙක් චන්දමල් දවසක් හිටියා මේ ගීතමාලි දවසක් හිටියා අන්තන් වල ගොඩක්කට දිවර මාත්‍යාචින් පරිසර මාත්‍යාචින් තියෙන මීටින් වල මම දන්නවා දිවර මාත්‍යාචියේ සහභාගීත්වය නැහැ වගේ තමයි මම දකින්නේ right නමුත් මම අනිවාර්යෙන් හිතනවා ඔබතුමාලා එතන ඉන්න ඕන කියලා ප්‍රොෆෙසර් එතෙන්දී අපි මෙහෙම මෙකැනිසම් එකක් තියෙනවා අපි අර කලපු කළමනාකරන කමිටු කියලා එකක් යනවනේ එතකොට අපි ඔය ගොඩක් කලපු මේ දීවර කළමනාකරන ප්‍රදේශ විදිහට ගැසට් කරලා ඒ ප්‍රදේශයේ අර දැන් ප්‍රොෆෙසර් කිව්වා වගේම ඒ පැත්තේ දැන් ඉන්න මිනිස්සු ඒක යූස් කරන අයනේ ඒකේ යුටිලිටි එක හොඳටම දන්නේ ඒකේ කරන්න ඕනේ වෙනස්කම් ඒක මැනේජ් කරන්න ඕන කොහොමද ඒක රෙගියුලේට් කරන්න ඕන කොහොමද ඉතින් ඔය ටික ගන්න කලපු කළමනාකරන කමිටුවක් හරහා අර බොටම් ටු টොප් අප්‍රෝච් එකක් තමයි මේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිෂරීස් ඇත්තටම මේ ඉනිෂියේට් කරලා තියෙන්නේ ගොඩක් ඒවා ඇත්තටම අවංකවම කිව්ව සමහර අවස්ථාවල අපිට පේනවා මේ ක්‍රියාත්මක වීමේ ගැටලුවක් තියෙනවා නමුත් අපි ගොඩක් ඒවා ගැසට් කරලා ඒ අර නීතිමය පදනම හදලා තියෙන්නේ කලපු කළමනාකරන කමිටු මගින් ওই කලපු කළමනාකරණය කරගන්න. ඔව් දැන් තමයි දැන් අපිත් දැන් අර කායංකන එකේදී දන්නවදී අපි එතන වෙනම කළමනාකරන කමිටුවක් හදනවා උතර තියෙන්නේ ඒ කළමනාකරන කමිටුව සම්පූර්ණ වගකීම දීලා එයාලා එම්පවර් කිරීම හරහා අපිට ගොඩක් කාට දේවල් පාලනය කිරීම සහ දේවල් ක්‍රියාත්මක කිරීම කරන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට දැන් මම කියන්නේ කළමනාකරන කමිටුව තියෙනවා. නමුත් ඊට අමතරව මම කිව්වේ දිවර පරිශ්‍රම මාත්‍යාංශය තියෙනවා. කඩලාන කළමනාකරණය කිරීම සඳහා කමිටු තියෙනවා. ජාති කඩලාන ආරක්ෂා කිරීමේ ටාස්ක් ෆෝස් එකක් තියෙනවා. කඩලාන ගැන තියෙන සයන්ටිෆික් ටීම් එකක් ඉන්නවා. ඒතර ඒ තැන්වලදී IUCN ඉන්නෝ මිනිස්ට්‍රි ඔෆ් ෆිෂරි මොකද CCD තියෙනවා නමුත් මිනිස්ට්‍රි ඔෆ් ෆිෂරීස් නෑ මම දවස් දෙකක් විතර ඇහුවා එතනදී. එතෙන්දී කඩලාන කල්පනා කිරීමේදී ඔය මේ කියනේම කතා වෙනවා. මොකද අර ඔය හර දිවර මාත්‍යාංශය තියෙන නිසා තියෙනෝනේ කලබ කල්පනාකරණය කිරීමේ කමිටු ගැන ඒතර දැනුවත් නෑ. ඔව්. ඇත්තටම අපිත් ඒක ඉන්ක්ලූඩ් ඒක මිසින්. ඔව් අපි ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ ඇත්තටම මම ඒ ගැන වැඩි දුරම විස්තර දන්නේ නැහැ ප්‍රොෆෙසර් මොකද ඒක අපේ සංවර්ධනයෙන් වෙනම කලපුරු කල්පනාකරන යුනිට් එකක් තිබුණා දැන් නම් දැනුත් ඒක තියෙනවා මේ ඒගොල්ලන් හරහා තමයි ඔක මැනේජ් නිසා මම ඒ ගැන ගොඩාක්ම විස්තර දන්නේ අපේ සමහර විට අපේ නිලධාරීන් අතර ඒ ගැන දන්න කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ මේ ප්‍රොෆෙසර්ට මොකක් හරි ඒ ගැන ක්ලැරිෆිකේෂන් එකක් ගන්න අපි අහලා බලමු මං හිතන්නේ කවුරුවත් ඒ ගැන මේ ටෝටලි අවෙයා නැහැ වගේ. නමුත් ඒ කරුණ ඔළුවේ තියාගෙන මමත් ඒ ගැන චුට්ටක් ෆලෝ අප් එකක් ඒක මම අතිරේක ලේකම් කරුමගෙන් මම සම්බන්ධ කරලා දෙන්නම්. ඒතර මෙහිම ලියමනක් දාලා අනිවාර්යෙන් මම කියන දේවර මාත්‍යාංශය එතන සිටිය යුතුයි. ඒ වගේම ඒ කණ්ඩායම් වල සමාජිකයන් ඔය කළමනාකරන ජාතික කමිටුවෙත් ඉන්නවා. ඒක තමයි ඔය මම කියන ગેප් එක මම ඇත්තටම මම අද කියන්නම යාවේ. ඔය ගැප් එක වැහෙන්නේ නැත්නම් අපි දැන් දෙක එකම දේ කතා කරනවා ෆිෂරිස් පැත්තෙන් කතා කරනවා කළමනාකරණය කරන පරිසර මාත්‍යාංශ පැත්තෙන් කතා කරනවා ඒක තියෙන සී ග්‍රාස් and මැන්ග්‍රූව් කළමනාකරණය කරනවා නමුත් මේ දෙක එකට හම්බෙන්නේ නැහැ ඒ පැරලල් යනවා නමුත් අපිට හම්බෙන්නේ අන්‍ය එතන හදන්න ඕන ඊට අමතරව මම ඔන්න ඔයගේ දේවල් අපිට අනිවාර්යෙන් අපිට හදාගන්න වෙනවා ඉතිරියට නැත්නම් වෙන්නේ අපි රිපීටේෂන්ස් වැඩි නමුත් ඊට පස්සේ මම කියනවා කියන්නේ රිපීටේෂන්ස් වැඩි අර අපිට අවශ්‍ය ඉෆෙක්ටිව් හොඳ රිසල්ට් එකක් එන්නේ නැහැ මම කියන්න ආවේ දැන් අපි දැන් මම වේස්ට් පැත්තෙන් උදාහරණයක් ගත්තොත් වේස්ට් මැනේජ්මන්ට් ගැන කතා කරලා කට්ටිය නිතරම පටන් ගන්න හදන්නේ මීතර මුල කුණු කන්දේ හරිද ඉතින් දැන් වේස්ට් මැනේජ්මන්ට් පටන් ගන්න හදන්නේ ඒ වගේම මේ ගෙවල් වල තියෙන වේස්ට් එකතු කරන එක සිග්‍රිගේට් කරන්න කියලා. ඒ කියන්නේ ප්‍රශ්නේ අමාරුම තැනින් තමයි පටන් ගන්නෙ. නමුත් ඔය ප්‍රශ්නේ පටන් ගන්න පුළුවන් අපිට ලේසි තැන් වලින්. අපි කියන low hanging fruits වල. පළතුරු ගහකට ගියාට පස්සේ අපි අර කියන ඔක අර කියන්නේ low hanging fruits වල ගහන එක කියන්නේ අපි ඉස්සෙල්ලාම කඩා ගන්න ලේසිම පහළ තියෙන ග්‍රේඩ් ටික. අපි උඩ තියෙන අමාරු වලට යන්නේ පස්සේ. ඒක කලමනාකරණයේදීත් මම නම් කියන්නේ ඊතරම කියන්නේ නීකම්බු ලැබුණ එක අල්ලගන්න එක අර නිකන් අර කොටි බල්ගේ අල්ලගත්තා වගේ නැත්නම් නූල් බෝලයක් අල්ලගත්තා වගේ ඔක නිකම්බු ලැබුණ එක ක්‍රොනික් වෙලා වර්ස්ට් වෙලා නැති බංගස්තන වෙලා තියෙනවා. ඒ නිසා අපිට
පුළුවන් පොඩි කලපු තාම තියෙනවා අපිට මැනේජ් කරලා ගොඩ දාගන්න පුළුවන්. අඩු ගානේ දීවර අමාත්‍යාංශයේ පැත්තෙන් මම යෝජනා කරන ඒයින් දිස්ත්‍රික්කයට අඩු ගන්න දෙක ගානේවත් අඩු මේව කරලා රයිට් මෙන්න මේකට අලුතෙන් මම කියන්නේ මිලියන් ගණන් වියදම් කළා මේ කළමනාකරන සලස්වන්න ඕනේ නැහැ. ඒක සරල ක්‍රමවේදයක් භාවිත කරලා රයිට් මේ කලපු වෙන මේ ටික කරන්නේ මෙතන තමයි ධර්මීය මේක තමයි ධාරිතාව මෙච්චර බෝටු ගන්න මෙච්චර මෙතනින් යන්න මේක කරන්න බෑ. ඒ නීති රීතියේ ප්‍රදේශයට හඳුන්වලා දීලා ඒ ප්‍රදේශ එක මැප් කරලා zone කරලා අපිට low hanging fruits අඩු ගානේ 10ක් 15ක් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ එතරින් එහාට අපිට තව ඔය පස්සේ ගිහලා අවසාන වශයෙන් අර රිසල්ට් මත අපිට පස්සේ අවසාන කාලේ දවසක නිගමු ලැබුණට අර්ථ ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ north east වල වගේ තියෙන කුඩා කලපු වලින් අපි පටන් අරගෙන ඒ තැන් ප්‍රිස්ටින් එකෙන් ප්‍රිස්ටින් කියන්නේ 100% ප්‍රිස්ටින් නෙමෙයි දීවර කර්මාන්තය හොඳට වෙන්න සංචාරකයන්ට යන්න පුළුවන් පොලූෂන් එකක් නැති වෙල් මේන්ටේන් කියන්නේ හොඳ සස්ටේනබිලිටි ලෙවල් එකේ තියෙන කලපු බවට පත් කරගෙන යන්න ක්‍රමවේදයක් අපිට හදාගන්න බලන්න අඩු ගානේ කලපුරු කළමනාකරන කමිටු හරහා හරි මම හිතනවා ඒක හොඳයි කියලා මම නිකන් මට හිතන දෙයක් තමයි. මොකද ඔබතුමාලයි අදහස? ඩොක්ටර් ටර්නි මේ ටර්නි ප්‍රොෆෙසර් ටර්නිගේ අදහස් ඇත්තටම හරිම වටිනවා. අනිත් එක මේ දැනුවත් කිරීමත් හරිම වටිනවා. දැන් ඒ ඔය ගැප්ස් ගැන එහෙම අපි පෙන්නලා දුන්න ඒ කරුණු අපි ඇත්තටම අපේ ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ මේ අංශය මේ සම්බන්ධයෙන් දැනුවත් වීම මේ සම්බන්ධයෙන් අපි කරන ක්‍රියාමාර්ග වැඩි දියුණු කරගන්න අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සුබ. ඒ වගේම සර් මම පොඩි අදහසක් දක්වන්න කැමතියි. සර් ඇත්තටම දැන් කලපුව කියන පරිසර පද්ධතියක්. පරිසර පද්ධතිය ඇත්තටම බෙනිෆිට්ස් ගන්න විෂමලා. අපි නිර්ධාරණ විදිහට ඒකට අවශ්‍ය නීති දාමුව සහ සැකස්ම හදුවා වුණාට අනිත් පරිසර පද්ධති වලට භාවිත කරන කොමන් එක්සන් සිස්ටම් එක මේ ඉවර ප්‍රජාවත් එකතු වෙලා කරන සහභාගීත්වය කළමනාකරණය කියන එක. මම හිතන විදිහට මොකක් අපි අර හලාවත ප්‍රදේශයේ වගේ හලාවත පුත්තලම ඒතර රැකව වගේ ප්‍රදේශවල ඒව ගොඩක් සාර්ථක වෙන්න හේතු වෙනවා වෙලා තියෙන මම හිතන විදිහට කොමනයිස්මන්ට් සිස්ටම් එක ගිහිල්ලා එක සමපකාර සමිතියක් පිළිහිටවලා ඒ වගේ යම් ආදායමක් දිවල් ප්‍රජාවට ලැබෙන්න සලසලා දිවල් ප්‍රජාව දැනුවත් කිරීමක් එක්ක ඒ ගණන්ගේ හැඟීමත් එක්ක එකතු කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා කියලා මම විශ්වාස කරනවා සර්. අනිවාර්යයෙන්. ඒක තමයි මමත් කියන්නේ. low hanging fruits වලට ගහන කියන එක. ඒතර අර ඒකයි මම කිව්වේ දැන් ඔතෙන්දී අර තනියෙන් අපි ගිහිල්ලා ඔතෙන්ට ඉම්ප්ලිමන්ට් කරනවට වඩා කෝ මැනේජ්මන්ට් තමයි බෙස්ට් වැඩේ. ඒකට එතනදී එයාලට දෙන්න ඕන අපි එයාලට අපි ඒතු ගන්න ඕනේ ඉන්ෂුර් කරන්න ඕනේ ඒගොල්ලෝ ඇතේ මාර මෙතන ලොකු බලයක් තියෙනවා. ඒ කට්ටියගේ ස්ටේක් එකක් තියෙනවා. ඒතර මේකේ ඕනර්ෂිප් එක එයාලගේ. අපේ නේ අපි මේ ගිහිල්ලා අපි නිකන් මේ රාජින්දරි වශයෙන් අපි එයාලා උදව් කරන ඒගොල්ලන්ට. අන්නේ විදිහට සතර අන්නේ මානසිකත්වයේ මුලින් ඉඳලම හදාගෙන ගියොත් තමයි මම හිතන්නේ කොන්දේ මම අත්තව දැන් අපි කියන කලපුවක් භාවිත කරන්න පුළුවන් වෙන්නේ අපි හිතන්නේ මේ දීවර කර්මාන්තය. yes. නමුත් ඔතන අපිට හොඳට මැනේජ් කරගත්තොත් ඔතන අර කැනුයින් වගේ දේවල්. හරිද? ඊට පස්සේ ඕනනම් අර හවසට අර ඩෙක් වගේ හදලා කලපුවා ඉන්නේ විශාල හානි නොකර. එතන පොඩි හවසට ඇවිල්ලා ඉන්න පුළුවන් මාළු බාන්න පුළුවන් අන්නේ වගේ රික්‍රියේෂන් පැත්ත. මම කියන්නේ පොඩි කලප ගන්නවා කලප නිකම් කියන්නේ නෙමෙයි. හරිද? අන්නේ තැන්වල අන්නේ මොඩල් හදන්න පුළුවන් නම් මිනිස්සුන්ට පේනවා මේ කලපුව කියන එක මේ අපි භාවිත කරන වඩා හොඳ සස්ටේනබිලි භාවිත කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. රයිට්? ඒතර ඒක වෙනම සෙග්‍රිගේෂන් වේස්ට් සෙග්‍රිගේෂන් කරපු බින් කියලා ලස්සන අන්නේ වගේ නමුත් පොඩි කලප වලින් බලන්න අර low hanging fruits මම කියන්නේ. ඒතර අන්න එහෙම දෙයක් කරා නම් මට හිතෙනවා එහෙම හතරක් පහකට පෙන්න ගත්තනම් රටට වෙන මෙතනින් මේ දේ කරන්න පුළුවන් කියලා. ඒතකොට එතෙන්දී ඔය මීපම් ෆිෂරීස් එන්වයරන්මන්ට් වයිල්ඩ් ලයිෆ් ෆොරස්ට් ඔක්කොම එකතන දාගෙන ලෝකල් ගවර්න්මන්ට්ස් දාගෙන ෆිෂර්මන් දාගෙන කමිටි හදාගෙන පොඩි කරානම් අතර මම හිතන්නේ වැඩි පොඩක් අඩු ගන්න අපිට යම් කිසියක් ග්‍රවුන්ඩ් එකේ පෙන්න ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔතෙන්දී අර මම නිතර තමයි අපි ටාස්ක් තියන් කරන්නේ. රයිට් මේ අවුරුද්ද අපි මෙන්න මේක කරමු. නැතුව අපි දැන් හිතන්න ගොඩක් අය අපි රජයේ මම හිටියේ මීටින් වල අපි රයිට්
අපේ ඔය කමිටුවක් හදලා කමිටුවේ මෙන්න මෙතන TOR ඔයාලා මෙන්න මේක කරන්න ඕන. සමහරකට TOR එක දුන්නට පස්සේ සමහරකට කමිටුවට TOR ගන්න නැහැ. දුන්නත් සමහරකට ඩෙඩ්ලයින් නැහැ. එතකොට කමිටුව තියෙනකන් තියෙන ඊට පස්සේ ඒ කමිටුව මෙහෙවන ලේකම්තුමා හෝ අතිරේක ලේකම්තුමා හෝ අධ්‍යක්ෂකවරයෙක් හෝ ඉන්නකන් වැඩි කරන. ඊට පස්සේ කමිටුව නැහැ. අර බලන්න. නමුත් අර මම නම් කියන්නේ ඒ කමිටුව රයිට් මේ අවුරුද්දේ අන්තිම වෙනකොට රයිට් මෙන්න මේ ටික අපි හදාලා මෙන්න මේ දිස්ත්‍රික්ක පහේ මෙන්න මේ පහ ඉවර කරනවා. මේ පහ අපි මෙන්න මේ විදිහට හදාලා ඉවර කරනවා. ඒතර අමාත්‍යාංශපතින් ඒකට අවශ්‍ය ප්‍රතිපාදන දෙනවා යම් කිසි මට්ටමකට. අමාත්‍යාංශපති වෙනම මොන ව්‍යාපෘතිය කරහා දෙනවා. රයිට් අර ටාස්ක් ඕරියන්ටඩ් විදිහට කරා නම් සතරතර මේ පොඩි දේවල් අපි කරගෙන ගියා නම් මම හිතන්නේ හොඳ එක හිතන නැත්නම් අර අපි හැමදාම පොඩ කර අත්හරින එක නෑ කියන්නේ අපි ග්‍රිප් කරනවා අතරින් අපි අතේ වෙන්නේ ඔන්න ඕකයි නේද? තවත් දෙයක් අපේ සමහර කාලවලදී අපි යෝජනා වෙලා තියෙනවා GPS ලොකේෂන් ගන්න. ඇත්තටම කලපුවක අර මාජින් එකක් බෝඩ් එකක් කියන එක ස්ථිරයි. ඒ නමුත් අපිට ඒක සාර්ථකද කියලා දැනගන්න පුළුවන්ද මේ GPS ලොකේෂන් එකක් කියන එක ගුණට කලපුවේදී ඒක සමහර පරිසර තත්ත්වات එක්ක කලපුවේ තියෙන සීමා එහා මෙහා යන අවස්ථා තියෙනවා. ඒක GPS ලොකේෂන් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම මේක සමහරට අනාගතේ දැන් මම පරිසර අමාත්‍යාංශයේ ඉන්නෝ කල්පු කඩුලාන ජාතික කඩුලාන විද්වත් කමිටුවෙත් ඉන්නෝ ජාතික කඩුලාන ටාස්ක් ෆෝස් එකෙත් මම ඉන්නවා. හරිද? ඒතර ටාස්ක් ෆෝස් එකේ අපි දැන් ටාස්ක් හදන්න යන්නේ මම තමයි කෑ ගහන ටාස්ක් අචීව් කරන්න කියන්නේ. හරිද? මේ ටික මම එතනදි කියන කතන්දරය. ඒතර එතෙන්දී අපි දුන්න ෆොරස්ට් එකට ලංකාවේ තියෙන ඔක්කොම කඩුලාන ටික මැප් කරන්න කියලා. ඒගොල්ලෝ දිස්ත්‍රික් ඔෆිසර්ස්ලා ගෙන්නලා වර්ක්ෂොප් තියලා යම්කිසි මට්ටමකට මැප් කරා. හරිද? ඒක අසලත් කියන්නේ ඔන්න ඕකයි. එතකොට අපි මැන්ග්‍රූව් එක ලැගූන් එකේ බවුන්ඩරි එක ගන්නේ ලැගූන් එක වටේ තියෙන කඩුලාන බවුන්ඩරි එකද නැත්නම් ලැගූන් එකේ වෝටර් බවුන්ඩරි එකද? හරිද? ඔන්න ඩෙෆිනිෂන් එක අපි දැනගන්න ඕන. එතකොට සමහරකට ඔය මේ ලැගූන් එක වටේ තියෙන කඩුලාන ටික මැන්නට පස්සේ ගොඩක් ප්‍රයිවට් ලෑන්ඩ්ස් උත් ඇතුළට එනවා. ඒක අපි කොහොමද මේ කට්ටියත් එක්ක හැන්ඩල් කරගන්නේ? ඒ ඔන්න වගේ දේවල් අපි කතා කරගන්න වෙනවා. හරිද? මොකද හැම කඩුලාවක්ම අයිති වෙන්නේ ෆොරස්ට් එකට වුණාට ෆොරස්ට් එකට සම්පූර්ණ බලය නැහැ ප්‍රයිවට් ලෑන්ඩ්ස් වල කරන්නේ. ඒත් ප්‍රයිවට් ලෑන්ඩ්ස් වල මිනිස්සු උතන් ගෙවල් හදනවා, කඩුවල කපනවා ප්‍රශ්න විමානය. ඒතර දැන් ඔය GPS ලොකේෂන් අරගෙන මැප් කරන එක දැන්ට අර්ථන වෙනවා. ඒ නිසා මම එකයි කිව්වේ අසල අපි දෙගොල්ල එකතු වුණා නම්. හරිද? ඒතර එකතු වුණා නම් දැන් ඔය GPS ලොකේෂන් එක එකතේ පොඩි කඩුලාන් ටිකක් අරගෙන අපි පොඩි ලැගූන්ස් එකක් අරගෙන ඒක රයිට් මෙන්න මාජින් එක මේකේ මේ මාජින් තුල වෙන්න මේව තමයි වෙන්න පුළුවන් මේව තමයි වෙන්න බැරි මෙන්න මේ ටික කරනවා මෙන්න මේක බෙනිෆිට් එක මෙතන යන්නේ ඒ ටික හදන්න මේ ටීම් එක තමයි ඉන්නේ මේ ටීම් එක සහ ඊට අමතරව ගමේ ඉන්න විදුහල්පතිතුමා ෆිෂර්මන් දීවර සමිති නායකයෝ ඔන්න වගේ ස්ටේක් හෝල්ඩර් අන්න එහෙම ඔනෝ ගැප්ස් මිසින් ගැප්ස් ටික පොඩ්ඩක් ඉක්මනට අඳුරගත්තම ගීතමාලෙත් ඉන්නවා අපි මොකද මෙතෙන්ද මේ ලීග් එකේ මම දකින්නේ වාසිය තමයි අපි ඔක්කොම දන්න කට්ටිය. ඒතර මට ලියුමක් එවනකම් මට කෝල් එකකින් වැඩ කරගන්න පුළුවන්. හරි අන්නේ දේට අපි යන්න පුළුවන් නම් මම හිතන්නේ අඩු ගානේ කඩුලාන් ටික ගොඩ දාගන්න පුළුවන් කියලා මට හිතෙනවා යම් කිසි මට්ටමකට 100ක් නැති වුණත් සුදේශ ඇත්තටම සර් මේ වැඩසටහනේදී අපේ මට ඇත්තටම අපි ගත වැඩි තීරණයක් කියලා තියෙනවා සමහරවිට මේ අපි ඔන්ලයින් ලෙක්චර් එක YouTube කරා අප්ලෝඩ් කරලා නිලධාරීන්ට ඔබට ඉල්ලීමක් තිබුණා සර් මේ වෙලාවේ සහභාගී වෙන්න අමාරුයි එනමුත් දේශන වටිනවා ඒ නිසා ඒ සඳහා යම් කිසි විසඳුමක් ලබා දෙන්න කියලා ඒකෙදී අපි YouTube එකට අප්ලෝඩ් කරා වුණාට අපිට දැන් හැංගිලා යනවා සාකච්ඡාවක් කරනකොට සාකච්ඡාවේදී අදහස් දක්වන්න නිලධාරී මෙතන ඔන්ලයින් නැහැ. මෙතන මුල් අවස්ථාවල ලෙක්චර්ස් වලදී අපේ ගොඩක් සහභාගීත්වයක් තිබුණා. එනමුත් YouTube එක අප්ලෝඩ් කරන්න පටන් ගත්ත පස්සේ තාපස්සේ ගොඩක් අඩු වෙලා සමහර අපේ YouTube channel එකේ අපිට views ගොඩක් පෙවුණා වුණාට ඒකදී අර two way communication නැති නිසා අපිට බහක් ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඇත්තටම සමාජ මේ ආයතනවල මේකලා සාකච්ඡාවට ගොඩක් නිලධාරී මහත්මයන් ඇතිවීම සම්බන්ධව. ඔව් දැන් මෙතන නිලධාරී මහත්මයන්ට ගොඩක් තියෙන ප්‍රශ්න තියෙනවා මම දන්නවා. එයාලා වැඩ ෆීල්ඩ් එක යනකොට එයාලගේ ෆීල්ඩ් එකේ ඔය ප්‍රශ්න තියෙනවා. නමුත් ඒවා
YouTube එකේ ડોකියුමන්ට් එකක් අහන් හිටියයි කියලා ලෙක්චර් එක අහන් හිටියයි කියලා හරියන්නේ නැහැ. ඕක මේ වගේ තැනකට දාලා සාකච්ඡා කරලා තමයි පොලිෂ් කරලා ගන්න ඕන. ඒතර එයාලට අලුත් අයිඩියාස් එනවා. ඒක නිසා හොඳයි අප්ලෝඩ් කරන එක තමයි. නමුත් අප්ලෝඩ් කරමින් හරහා උනේ මම හිතන්නේ අර කට්ටිය ඩිස්කරේජ් වුණා රයිට් බඩු කවද තියෙන නිසා පස්සේ බලන්න පුළුවන් කියලා. නමුත් මම හිතන්නේ අර ට්‍රේනින්ග් එකක් වුණා මම දැන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් උනත් කියන්නේ අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා විශ්වවිද්‍යාල කාලේදී they are here for a training. ඒක ට්‍රේනින්ග් එක ගන්න ඕන ට්‍රේනින්ග් එක විදියට. ආමි කිය වගේ. මම ඔයාලට පයින් එක උදින් මුදර පයින්නවා. right? ඉතින් ට්‍රේනින්ග් එකට ආවට පස්සේ YouTube දෙන මේ මගුල් හරියන්නේ ට්‍රේනින්ග් එකේ attendance 100ක් නම් 100 තියෙනවා. ඒක බලන්න ඕන ඊළඟ ඉන්ක්‍රිමන්ට් එකට. that's මම ඔය දේ සමහරකට මම කරනවා. right? එතකොට මම කියන්නේ මේ අනාගතේ මත ඉස්සරහට ට්‍රේනින්ග් එකක් කරනවා අනිවාර්යෙන් ඕක මම හිතනවා මේ දැන් ට්‍රේනින්ග් දෙන්නේ මොකද දීවර දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න යාලා එම්පවර් කරන්න. ඒතර ඒක ගත්තේ නැත්නම් මේ එෆර්ට් එක සම්පූර්ණයෙන්ම මම කියන්නේ මම මේ අද එකට කට්ටිය අඩු නිසානේ මම කියන්නේ. නමුත් අර ඔය අමාත්‍යාංශයේ නැත්නම් දෙපාර්තමේන්තුවේ තිබුණ ඔබ්ජෙක්ටිව් එක අචීව් වෙන්නේ නැහැ. ඒ නිසා ට්‍රේනින්ග් එකක් හදද්දී මම නම් රාජ්‍ය කොටත් එක මම ප්‍රොපෝස් කරන්නේ හදද්දී රයිට් මේ කරන්න. නමුත් මේකේ ඇටෙන්ඩන්ස් අනිවාර්යෙන් මේකේ පාර්ටිසිපේෂන් මේකේ මොන හරි ඉවලුෂන් එක තිබුණා නම් ඉවලුෂන් එක අනිවාර්යෙන් බලනවා ඊළඟ ඉන්ක්‍රිමන්ට් එකට. ඒක හේතු කරනවා දෙන්න. ඉතින් අනිවාර්යෙන් ඒ කටියට කැමැති හෝ නැතා මේක අහන් ඉන්න වෙනවා. අහන් ඉඳලා ප්‍රශ්නයක් දෙයක් ඒකට මොන හරි පොඩි කමෙන්ට් එකක් මේ ගැන එයාගේ පොඩි රයිට් අප් එකක් අනිවාර්යෙන් ගන්න ඕන අසත්තර. මොකද මේක බලෙන් හරි කරන්නේ මේ හොඳ දිවර කළමනාකාරණයක් ලංකාවේ හදන්න. මොකද වර්තමානයේ අපි දන්නවා කියන්න ඕනේ දිවර කළමනාකාරණේ කොටත් තුලට මේ පුද්ගලිකව කියන්නේ මම අපි දන්නවා එච්චර ගොඩක් තැන්වල ලැප්සස් තියෙනවා. ඒක වහන්න මේ දිවර කළමනාකාරණේ ඉන්න රාජනිලධාරී ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් කිරීමේදී යද්දි අපි ශක්තිමත්ව ඔයා එතනට ගන්න ඕන අත්සර. ඒ නිසා මම හිතනවා ඊට පස්සේ ඔයා ඉන්නේ දැන් ඉන්නේ මේ ට්‍රේනින්ග් එක නිසා මේ ට්‍රේනින්ග් ෂෙඩියුල් ඔක්කොම හේතු කරන්න ඉන්ක්‍රිමන්ට් එකට. හරිද? ඒතකොට ඉන්ක්‍රිමන්ට් කරනකොට එයා ඒ අවශ්‍ය ට්‍රේනින්ග් ටික ගත්තද මොකද මේක කරන්නේ එයා හදන වගේ මොකද මේ හදන රටේ අවශ්‍යතාවයක් මේක මේ අපේ GST අවශ්‍යතාවයක් මේක. right අපි සෙල්ලමට මේ සල්ලි අපි වෙලාවක් අගෙන අපි ඔයාලා මේ කරගෙන මේ කරන්නේ නැහැ නේ. නැතු වර්ධිම ටාස්ක් එක අචීව් කරන්න නෙවෙයි මේ කරන්නේ. තව මේකෙන් එහා දිහා බලාපොරොත්තු වෙන නිසා. ඔන්න ඔය දැනට ගියේ නැත්නම් මම හිතනවා අපි මේ ට්‍රේනින්ග්ස් වලදී ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ටිව් එක එන්නේ නැහැ කියලා මම දකින නිසා මම අර වගේ ඇක්ෂන්ස් වලට යනවා. මම යෝජනා කරන්නේ එහෙම දෙයක් කරන්න කියලා. හරි සර්. ඕකේ සර්. එහෙම දෙයක් කරන්න පුළුවන් නේ ගැටලුවක් වෙන්නේ නැහැ නේ මම දන්නේ පුළුවන්. ඔව් සර් පුළුවන්. අපි ඒක අංශ ප්‍රධානින් මාර්ගේ දැනුම් දෙන්න සර් වෙන ගැටලුවක් කෙනෙක් නැහැ. ඒක පොයින්ට් එකක් ඉදිරිපත් කරලා පස්සේ හරි සර්. ඒක ලේකම්තුමාගෙන් අවසරය අරගෙන කෙලින්ම ට්‍රේනින්ග් කරන ට්‍රේනින්ග්. ඒකේ එක්ස්කියුස් නැහැ ඉන්න ඕන. එක්ස්කියුස් දෙනවා ස්පෙෂලි ඒක අදාළගෙන් එක්ස්කියුස් එකක් ඒක කියන්නේ එක්ස්කියුස් එකක් දෙන්න ඕනත් ඒකට රීසනබල් එක්ස්කියුස් එකක් දෙන්න ඕන. right අසනීපයක් වගේ නැත්තම් එහෙම දෙන්නේ දීලා එහෙම නොකරොත් වෙන රස්තර අපේ අර ඔබ්ජෙක්ටිව්ස් මිසින් වෙනවා අපේ. ඔව් ඒක තමයි. හරි දෙන්න. මේ අවස්ථාවේදී අපේ මේ දිවරාජ ජල සම්පත් දෙපාර්තමේන්තුවේ පුහුණු වැඩසටහන් මාලාවේ අද පැවති දේශනය සඳහා මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සහභාගී වුණා. ඇත්තටම අපි මේ වැඩසටහන පවත්වන්නම හේතු වුණේ අපේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක අපේ දෙපාර්තමේන්තුවේ අවුරුදු 2කමාරක පමණ කාලයක් නිලධාරීන්ට පුහුණු වැඩසටහන් පවත්වලා දැනුම අලුත් කිරීමට
අවස්ථාවක් නෑ. ඒ වගේම අපි මේ අපේ මේ උපදේශකතුමන්ලා මගින් මේ අලුත් දැනුම එකතු කිරීමත් බලාපොරොත්තු වෙනවා. මම හිතනවා පහුගිය කාලේ අපිට මේ විවර්ස්ලා අපි සම්බන්ධ වෙලා හිටපු 200 ගණන් හිටපු අවස්ථාවක් තිබුණා. ඒ වගේ ඒකෙන් මම බලාපොරොත්තු වුණා ඇත්තටම මේ වගේ මේ තුමන්ලා වගේ වටිනා කාලය වටිනා දේශකතුමන්ලා සහභාගී වන අවස්ථාවලදී මීට වඩා වැඩි පිරිසක් සහභාගී වෙයි කියලා. නමුත් අද සහභාගීත්වය අඩු වුණත් අපි මේ මම හිතනවා වෙන්නේ නැති නේද? එහෙනම් මේක අපි YouTube channel එකකට අපි දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ඉදිරි පුහුණු වැඩසටහන් වලදී භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම මේ අවස්ථාවේදී දීර්ඝ ජල සම්පත් දෙපාර්තමේන්තුවේ පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් අපිට මේ දක්වපු සහයෝගය සම්බන්ධව මම හිතන්නේ මීට කලිනුත් අපිට මේ වගේ ප්‍රෝග්‍රෑම් කීපයකටම මේ ප්‍රොෆෙසර් දායකත්වය දක්වා ඒ සම්බන්ධව මම දීර්ඝ ජල සම්පත් දෙපාර්තමේන්තුව වශයෙන් ඔබතුමන්ට ස්තුතියි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ඉදිරියේදීත් අපිට මේ වගේ වැඩසටහන් වෙන්න පුළුවන්. සමහරවිට අපිට මේ වගේ දැන් අපි කොවිඩ් ප්‍රශ්නේ අඩු වුණාට පස්සේ අපි වුණු පාඨමාලා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාවලදී අපිට ඔබතුමාගේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. ඒ සඳහා අපිට පරිම දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ සම්බන්ධව මන්ගේ වටිනා කාලය මිදම් කරලා අපිට දක්වපු සහයෝගය සම්බන්ධව ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම අද දිනේ මේ එකට සම්බන්ධ වෙලා දැනුම හුමාරු කර ගැනීමට දායකත්වය දක්වපු සියලුම නිලධාරි මහත්මීන්ට ස්තුති කරමින් අද වැඩසටහන අවසන් කරනවා. බොහෝ ස්තුතියි.